හරි. එපදාලා අපි එතකොට දැන් ගිය සතියේ ඔයගලන්ට මම නිවාඩු දුන්නා පොයේ හින්දා. අදත් නිවාඩු දෙන්න බෑ නත්තල් වුණා කියලා නේද? ඒකයි ගැටලුව නැත්තම් ආයි මේ දවස් දෙකක් කොහොමත් එක දවස් අනිවාර්ය දෙනවා දෙසැම්බර් මාසේ. ගිය සතියේ අපි ක්ලාස් කරේ නෑනේ. හරි ඒකයි දැන් අද කොහොමත් පන්ති කරන්න ඕනේ. මේ දවස් දෙකක් නිවාඩු දෙන්න බෑ. දෙසැම්බර් මාසේ එක දවසක් නිවාඩු දෙනවා. ඒක මම ගිය සතියේ නිවාඩුවක් දුන්නා ඔයගොල්ලන්ට. හරි. නේ? ගිය සතියේ පොයේ හින්දා නිවාඩු දුන්නා. අද ක්ලාස් එක අපි කරනවා. හරි. පුතේ දැන් හැමෝටම පැහැදිලිව ඇහෙනව නේද? හොඳයි. හරි. පුතාලා ඉතින් අපි ගිය සතියේ ක්ලාස් එක නිවාඩු දුන්නා ඔයගොල්ලන්ට පොයේ දවසේ. පුතේ අපි පළවෙනි පාඩම 10 ශ්‍රේණිය පටන් අරන් පළවෙනි පාඩම මම හිතන්නේ අපි මේ වෙද්දි ඉවර කරලා තියෙන්නේ නේ. ඔව් ඒකේ මට ටක් ගාලා කියන්නේ අපි දෙවෙනි පාඩම පටන් ගන්න හදන්නේ. ඊට කලින් පුතේ ඔයගොල්ලන්ට මම අභ්‍යාස වගේක් දුන්නනේ ටියුට් එකේ. අමාරු ගානක් තියෙනවා නම් කියන්න ඉක්මනට අපි හදලා දෙවෙනි පාඩමට එමු. වර්ගමූලයේ පාඩම පටන් ගන්න හදන්නේ. හරි 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම. අපි පළවෙනි පාඩම දැන් කෙහෙල්ලල්ලේ පන්ති කරා නේද? දවස් දෙකක් කරානේ. පරිමිතියේ පාඩමනේ. ඔව්. හරි. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට දැන් 9 කොහොමත් අපි පේපර්ස් ටිකක් කරගෙන යනවා. මම පේපර් එකකුත් දුන්නා. ඒකේ එදා පන්ති මම හිතන්නේ කෙටි ප්‍රශ්න 10 කරානේ සාකච්ඡා කරා. දැන් ලබන සතියේ පුතේ ඔයගොල්ලෝ ක්ලාස් එකට එද්දී ජනවාරි 1 වෙනිදා පන්ති තියෙනවා. නිමහඩු නෑ පන්ති තියෙනවා ජනවාරි 1 වෙනිදා. කෙහෙල්ලැල්ලේ හෝල් එකේ සහස්ත්‍රායකේ තියෙනවා පන්තිය. හරි. ජනවාරි 1 වෙනිදා. එතකොට එදාට ඔයගොල්ලෝ එද්දී පුතේ අර දුන්න පේපර් එකේ ඒකේ තියෙනවා මම කෙටි ප්‍රශ්න ටික අපි පන්ති කරානේ. කරාද බලන්න කෙටි ප්‍රශ්න ටික කරා නෙත්නි. කෙහෙල්ලැල්ලේ පන්තියේ දා මම දුන්න පේපර් එක. පේපර් එකේ අංක කීයද? ඔය grade 9 වලින් papers ටිකක් කරනවා කොහොමත් ඔයගොල්ලන්ගේ මාර්තු ටෙස්ට් එක වෙනකම්ම නේ grade 9 ඉස්කෝලේත් යන්නේ ඒකින්ද grade 9 පන්තියේ පාඩම් ටිකක් මතක් වෙන විදිහට තමයි papers ටික papers 10ක් වගේ කරනවා සතියකට එක දැන් ආයි ජනවාරි 1 වෙනිදා ඊළඟ paper එක දෙනවා papers 10ක් වගේ කරනවා එතකොට මේ papers 10 හදලා තියෙන්නේ 9 පන්තියේ පාඩම් 28 අහු වෙන විදිහට පැහැදිලිද දවසට පේපර් එක ගන්න කරන් යනවා. ඒතර ඔයගොල්ලෝ මම පන්තියේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. මම ගොඩක් අර ටිකක් වැඩිපුර වෙලාව කරන්න තමයි දැන් ජනවාරි 1 වෙනිදා බලමු. හරිද? ටිකක් පැය දෙකමාරක් විතර පන්තියේ කරන්න බලමු මාර්තු වල වෙනකම්ම නේද? පේපර් එකක් යන්න එපා. 10 පන්තියේ පාඩම් යන ගමන්. හරි. ඔව් අද ක්ලාස් එකට නම් ඊට වඩා කවුරුත් ජොයින් වෙන්නේ නැති වගේ නේද? යාළුවෝ පොඩ්ඩක් ඉන්නවනම් කියන්න. සමහර අය ඉතින් නත්තල්නේ නත්තල්ට ඉතින් නේද? ඈ පන්ති වලට සමහර අය ඉන්නේ නැහැ. හරි හොඳයි. පුතේ මට කියන්න ටක් ගාලා මොකක් හරි ගානක් හදන්න ඕන නම් අන්සිර තියනවාද ගානක් හදන්න? කො ඉක්මනට කියන්න කීවෙනි ගානට හදන්න ඕනේ? පරිමිතියේ පාඩමේ අපි 10 පන්තියේ පළවෙනි පාඩම පටන් ගත්තනේ. පාඩම ඉවරයි. ඒකේ තාම මොන හරි ගණන් අභ්‍යාස තුනා නේද? ප්‍රශ්නාංක කීයද පුතේ හදන්න ඕනේ? 14 හැදුවා පන්තියෝ 14 හැදුවා නේද අන්තිමට පන්තියේ ඔව් ප්‍රශ්නාංක පුතේ කීයද ටගල් කියන්නේ ටියුට් එකේ කීවෙනි ගානද හදන්න ඕනේ හැදුවද මම හදන්න කිව්වා ඔයගොල්ලන්ට නේද ගණන් ටික homework ඉක්මනට කීයද 16 හොඳයි හරි පුතේ 16 වෙනි ගානට එන්න පරිමිතියේ පාඩමේ ඔයගොල්ලන් මම ටියුට් එක හැමෝටම දීලා තියෙන්නේ හරි ප්‍රශ්නාංක 16 දැන් මෙතන ඉන්න හැමෝම ගාවම ටියුට් එකක් තියෙනව නේද ටියුට් එකක් තියෙනවා ඔව් ක්ලාස් එකේදී ටියුට් එක දුන්නා හරි පුතේ ටියුට් එකේ ප්‍රශ්නාංක 16ට එන්න ඉක්මන් කරන්න අමාරු ගණන් දෙකක් තුනක් වගේ හදලා අපි ඊළඟ පාඩම පටන් ගමු හරි පුතේ ගාන බලන්න අපි දැන් රූපේ අඳින්න ඕනේ අරය සෙන්ටිමීටර 7ක් වූ අර්ධ වෘත්තාකාර තහඩුවකින් විස්කම්භය සෙන්ටිමීටර 7ක් වූ අර්ධ වෘත්තාකාර කොටසක් කපා එම කොටස රූපේ පරිදි පාස්සා ඇත. හරි. ප්‍රමිලක්කන්න එක අරය සෙන්ටිමීටර 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයන්න. හරි. දැන් අපි ඉගෙන ගත්ත වෘත්තයක සම්පූර්ණ
පරිධිය මේ සම්පූර්ණ වටේ තියෙන මුළු නේද වක්‍ර රේඛාවේ මුළු දිග පරිමිතිය සම්පූර්ණ ඡාප දිග හොයද්දී අපි දාන්නේ 2πr කියන සූත්‍රනේ දෙක වැඩි කිරීම 5 වැඩි කිරීම අරය ඊට පස්සේ ඒකෙන් කොටසක් ගත්තොත් නේ ඡාප කොටසක් ගත්තොත් ඒකේ පරිමිතිය හොයද්දී අපි 2πr වලින් කිසියම් පංගුවක් ගන්න ඕනේ නේ ඒ පංගුව ගන්නේ අංශක 360න් ඒ ඡාප කොටස අයත් වන කේන්ද්‍ර කෝණය තමයි ලියන්න ඕනේ එතකොට අපිට පංගුව ගන්න පුළුවන් හරි දැන් මෙතන මෙන්න මේ වගේ ඡාප කොටස් කිහිපයකින් හදලා තියෙන රූපයක් තියෙනවා හරි එකක් තමයි පුතේ මෙන්න මේ අර්ධ ඡාප කොටස බලන්න ඒකේ අරය සෙන්ටිමීටර 7යි මෙන්න හරි අරය සෙන්ටිමීටර 7ක් වන අර්ධ ඡාප කොටසක් තියෙනවා මෙන්න හරිද ඔබ පුතේ ප්‍රශ්නාංක 16 හරි මේ වෘත්තයකින් භාගයක් නේ අර්ධ ඡාපයක් හරිනේ ඔව් වෘත්තයකින් පරිධියෙන් දෙකෙන් පංගුවක් නෙමෙයි හොඳයි පුතේ ඕකේ අරය සෙන්ටිමීටර 7යි නේ ඕකේ අරය සෙන්ටිමීටර 7යි හරි අරය සෙන්ටිමීටර 7යි හොඳයි අරය 7යි විස්කම්බය නම් 14යි නේ ඊට පස්සේ පුතේ ඕකේ තව තියෙනවා පොඩි අර්ධ ඡාපයක් මෙන්න මම නිල් පාටින් අදින එක බලන්න මේ ඒකේ පුතේ ඒකත් වෘත්තයකින් භාගයක් නේ අර්ධ ඡාපයක් ඒකේ අරය කීයද මෙන්න මේ අර්ධ ඡාපය ගත්තොත් ඒකේ විස්කම්භය පුතේ සෙන්ටිමීටර 7යි ඒකේ අරය 3.5යි අත දෙකට බෙදන්න බෑනේ ඒකේ අරය සෙන්ටිමීටර 3.5යි හරිනේ හරි ඊට පස්සේ ඔය වගේම එකක් පුතේ මේ පැත්තෙම සම්බන්ධ කරලා තියෙනවා මේක ඒකත් මම නිල් පාටින් අදින්නම් මේ වගේම අර්ධ ඡාපයක් මේ පැත්තෙම සම්බන්ධ කරලා දැක්කද ඒකෙත් පුතේ විස්කම්භය 7යි අරය ගත්තොත් කීයද ඈ සෙන්ටිමීටර 3.5යි හරි රූපය අනිත් එකක් ගන්න සෙන්ටිමීටර 3.5යි අරය හරි ඔන්න ඔය හදලා තියෙන රූපේ අපිට අන්තිමට පරිමිතිය හොයන්න තියෙන්නේ ඒකේ අඳුරු කරලා තමයි තියෙන්න ඕනේ කමක් මේක පේන්නේ නැතුව මේක පොතේ නිකන් උනා පාඩ කරගන්න අඳුරු කරපු රූපේ තමයි මේක හරි මම මෙන්න මේ පෙන්නන රූපේ හරි ඔය රූපේ හැදිලා තියෙන්නේ මොන වගේ කොටස් වලින්ද ඔය රූපේ හැදිලා තියෙන්නේ අරය සෙන්ටිමීටර 7ක් වන අර්ධ ඡාප කොටසකින් සහ අරය සෙන්ටිමීටර 3.5ක් වන අර්ධ ඡාප කොටස් දෙකකින් දැකද ප්‍රශ්නාංක 16 කියුට් එක ඉක්මන් කරන්න හරි රෝමි ලක්කන්න එක ටක් ගාලා හදමු ඉස්සෙල්ලා රූපේ පුතේ අනින්න හරිද රූපේ අනින්න හරි රෝමි ලක්කන්න එක අරය සෙන්ටිමීටර 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග මේ කළු පාටින් යනද කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ මෙන්න මේ කළු පාටින් යනද ඡාප දිග හොයන්න ඕනේ හරි අපි ඉස්සෙල්ලා රෝමි ලක්කන්න එක හදමු කියන්න ඡාප දිග ඉතින් මේක අර්ධ ඡාපයක් නිසා 2πr වලින් කීයෙන් පංගුවද ගන්න ඕනේ දෙකෙන් පංගුවක් නේ මොකද අංශක 360න් 180 නෙන්නේ ලියන්න 2πr වලින් අංශක 360න් අංශක 180යි ඒ කියන්නේ මේක සරල කරාම දෙකෙන් පංගුවයි ඉක්මන් කරන්න 360ට 180 ඒවා දෙකයි අංශක 180ට 180 එකයි හරි ආදේශ කරන්න දෙක වැඩි කිරීම 5 වලගේ හැමතිස්සෙම මතක තියාගන්න 22 බෙදීම 7 අරය පුතේ මේකේ 7යි නේ වැඩි කිරීම දෙකෙන් පංගුව හරි දැන් මේක කැපෙනේවා කපලා ඉක්මනට සුරු කරන්න කැපෙනේවා කපලා ඉක්මනට සුරු කරන්න පුතේ මේ දෙකට දෙවරක් එකයි මේ දෙකටත් දෙවරක් එකයි මේ හතර හත් වරක් එකයි මේ හතරත් හත් වරක් එකයි කැපිලා යනවා පුතේ ඉතුරු එන්නේ 22යි නේ හරි එහෙනම් සෙන්ටිමීටර 22 ඒ කියන්නේ මෙන්න මේ අර්ධ ඡාප කොටසේ දිග මෙතන ඉඳන් මෙතනට තියෙන දිග සෙන්ටිමීටර 22යි. ඔන්න ඒක හොයාගත්තා හරි. රෝමිලක්කන් දෙක විස්කම්භයේ සෙන්ටිමීටර 7ක් වූ විස්කම්භයේ සෙන්ටිමීටර 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයන්න. ඉතින් විස්කම්භයේ සෙන්ටිමීටර 7ක් වන කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මේක. සහ මේක. ඔන්න ඕකක ඡාප දිග හොයන්න ඕනේ. එකක් පුතේ වෘත්තයකින් භාගයක්. මේක කුඩා වෘත්තයකින් භාගයක්. මේක විශාල වෘත්තයකින් භාගයක්.
මේ වගේම වාගයක් තමයි මෙතනක් තියෙන්නේ. ඒතර උදේ දෙපාරක් හොයන්න ඕනේ නෑනේ. මේ වගේම එකක් නේ මෙතනක් තියෙන්නේ. මේකේ විස්කම්බේ 7යි මේකේ විස්කම්බේ 7යි. නැත්නම් අරේ 3.5යි 7 දෙකට බෙදුවාම අරේ එනවනේ. විස්කම්බේ දෙකට බෙදුවාම මේකේ අරේ 3.5යි නේ. ඔව්. මේ එකක ඡාප දිග තමයි හොයන්න ඕනේ. හොයන්න ප්‍රොබිලක් ගන්න දෙක එතනත් වෘත්තයකින් භාගයක්නේ. ඒතර 2πr වලින් නේද පංගුව 360න් 180යි. අයි වෘත්තයක්ම ගත්තොත් සම්පූර්ණ කෝණය 360යි අංශක. ඒකෙන් මෙතන භාගයක් තියෙන අංශක 180යි. 360න් භාගිනේ. උතරක් පුතේ සරල කරනවාම 360ට 180 ඒවා දෙකයි 180ට 180 ඒවා එකයි. ආදේශ කරන්න 2π කියන්නේ 22 බෙදීම 7 අරේ පුතේ මේකේ 3.5යි. පොඩි අර්ථ ඡාපයේ අරේ 3.5යි. ඒකෙත් විතර දෙකෙන් පංගුව අවිලා තිනවා දෙකෙන් පංගුව. සුළු කරලා මට හොයලා දෙන්න. කීය දෙන්නේ? ඔව් මෙතන පුතේ ඉතින් කැපෙනවනේ. දෙකට දෙවරක් එකයි දෙකට දෙවරක් එකයි. පුතේ 3.5ට 3.5 ඒවා එකයි 7ට 3.5 ඒවා දෙකයි. ඊට පස්සේ 22ට දෙකේ ඒවා 11යි දෙකට දෙකේ ඒවා එකයි. ඉතින් ඉතුරු මේ 11 නේද? අන්න 11යි කියලා එනවා. සෙන්ටිමීටර 11. හරි ඒ කියන්නේ පුතේ මෙන්න මේ කුඩා අර්ධ ඡාප කොටසක දිග සෙන්ටිමීටර 11යි. මේකෙත් ආයි හොයන්න ඕනේ නෑනේ. මොකද මේ දෙකම එක වගේනේ. මේකෙත් තියෙනවා 11යි. හරි. සෙන්ටිමීටර 11යි. කොහොමද දක්වන්න 3. ඉක්මනට හදන්න. තේරුණාද? දැන් අපෙන් අහනවා අඳුරු කළ කොටසේ පරිමිතිය. මෙතන මේ අඳුරු කරපු කොටස මේක. මම මේ ඔන්න අඳුරු කරලා පෙන්නන්න රූපේ අඳුරු වෙලා නැහැ. මෙන්න මේක තමයි අඳුරු කරපු කොටස. ඔව්. පාඩ කරගන්න. අඳුරු කරගන්න. මෙන්න මේ අඳුරු කරලා තියෙන මේ අමුතු නිකන් අමුතු මොකද්ද රූපයක් නේ? ඈ? නිකන් කොම්බුවක් වගේ රූපයක් නේද? ඔව්. හරිද? මෙන්න මේ කොම්බුවක් වගේ තියෙන මේ රූපේ වටේ මුළු දිග පරිමිතිය. මෙතන ඉඳන් මෙතෙන්ද දිග අපි හොයාගත්ත සෙන්ටිමීටර 22යි. මෙතන ඉඳන් මෙතෙන්ද දිග හොයාගත්ත සෙන්ටිමීටර 11යි. ආයි මෙතන ඉඳන් මෙතෙන්ටත් සෙන්ටිමීටර 11යි. පුතේ මේ රූපේ පරිමිතිය කීයද? වටේ දිගවල් ටික එකතු කරලා උත්තරේ ටක් ගාලා ගන්න. ඇතුළේ දිගවල් එකතු කරන්නේ නැහැ. රූපයක පරිමිතිය ගද්දි වටේ දිගවල් විතරයි එකතු කරන්න ඕනේ. මේක එකතු කරන්නේත් නැහැ. මේක මේ පිට තියෙන මොකක් හරි දිගක් මේ නිකන් මේ ඒක වැඩක් නැහැ නේ. ඒකෙන් අපි අර අරේනේ ගත්තේ. ඔව්. රූපේ පුතේ මේ තද පාටින් මම දැන් මේ පාට කරලා තියෙන රූපේ. ඒකේ තමයි වටේ දිගවල් වල එකතුව ගන්න ඕනේ. පාට කරලා තියෙන රූපේ පරිමිතිය හොයද්දී. උත්තරේ කී දෙන්නේ? මම දාන්න. එහෙනම් රූපේ පරිමිතිය ගද්දී උදා කී දෙන්නේ? මෙතන ඉඳන් මෙතනට දිග සෙන්ටිමීටර 22යි. මෙතන ඉඳන් මෙතනට දිග සෙන්ටිමීටර 11යි. ආයි මෙතන ඉඳන් මෙතනට දිගත් සෙන්ටිමීටර 11යි. උත්තරේ කී දෙන්නේ? ඉක්මන් කරන්න. හදන්න ඉක්මනට. හෙත්මි 44යි. පොතේ එහෙනම් පොතේ මේ අඳුරු කරලා තියෙන සම්පූර්ණ රූපයේ වටේ මුළු දිග පරිමිතිය මේ කොම්බුවක් වගේ තියෙන මේ රූපේ අඳුරු කරපු රූපේ පරිමිතිය සෙන්ටිමීටර් 44යි. හොඳයි සෙන්ටිමීටර් 44යි ඔන්න ඒ ගාන එතනින් ඉවරයි. මට කියන්නේ ඒ ගාන තේරිච්ච කට්ටිය අත උස්සන්න. මේක හරිය ලේසි පුතේ මොකද මේකේ තියෙන්නේ අර්ධ ඡාපනේ. වෘත වලින් භාග තියෙන්නේ නේ. වෘතයේකම පරිමිතිය හොයද්දි 2πr. ඒකෙන් භාගයක පරිමිතිය හොයද්දි දෙකෙන් පංගුවක් ගන්න ඕනේ නේ. 2πr වලින් දෙකෙන් පංගුවක් ගත්තා. එතකොට මේ අර්ධ ඡාපී දිග හොයද්දි 2πr වලින් දෙකෙන් පංගුවක් ගන්න. 2π කියන්නේ 22 බෙදීම 7යි. අරේ දාන්න ඕනේ පුතේ මේකේ අරේ. මේකේ අරේ මේ සෙන්ටිමීටර 7යි. නේ මේ අරේ තියෙන්නේ මේ කේන්ද්‍රනේ ලොකු එකේ 7යි. ඒකෙන් දෙකෙන් පංගුවක් ගත්තාම 22යි කියලා එනවා. ඒ කුඩා වෘත්තයක ඡාප දිග හොයද්දි 2πr වලින් දෙකෙන් පංගුවක් තමයි එන්නේ. ඒකත් වෘත්තයකින් භාගයක් නේ. හැබැයි පුතේ ඒකේ අරේ දාන්න ඕනේ එතකොට. මේ කුඩා අර්ධ වෘත්තයක අරේ 3.5යි. විස්කම්භයනේ 7යිගේ. අරේ 3.5යි නේ. π යොදාගේ 22 බෙදීම 7යි. දෙක වැඩි කිරීම π 22 බෙදීම 7 වැඩි කිරීම පුතේ අරය 3.5යි. එතනත් අපිට ටක් ගාලා මේ දෙකට මේ දෙකෙන් පංගුව ගත්තා. මොකද වෘත්තයකින් භාගයක්. දෙකෙන් පංගුව දාන්නත් ඕනේ ඒක. නේද මතකයිනේ අපි පන්තියෙන් දවස් දෙකක් කරා මේක පාඩමනේ. ඔව්.
හරි මේ මාසේ මුල සති දෙකේම කරේ පරිමිතියේ පාඩම. හරි දැන් මේ පාඩම ඉවරයි මේ ගණන් ඔයගොල්ලෝ අමාරු ඒවා තියෙනවා මම මේ හදලා ඉන්නේ ඒකයි. හරි පුතේ තව මොකක් හරි හදන්න ඕන ගානක් තියෙනවනේ ඉක්මනට කියන්න. 16 වෙනි ගාන හරි. ඔය මේ වගේම එකක් තමයි මෙතනක් තියෙන්නේ. ඒතර ආයි මේකේ හොයන්න ඕනේ නැහැ. මොකද මේකෙත් ඉතින් අරේ 3.5යිනේ. නේ ආයි ඉතින් මේ උත්තරේම ඉන්නේ ආයි හොයන්න ඕනේ නැහැ ඒකට. මේක මෙහෙව්වහම ඇති. ඒ වගේම පරිමිතියක් තමයි මේකෙත් තියෙන්නේ. මේකේ දිග 11යි මේකේ දිගත් 11යි. මේකේ දිග 22යි. ඔය ටික ඔක්කොම එකතු කරාම මේ අඳුරු කරපු මේ කොම්බුව වගේ රූපේ පරිමිතියේ ලස්සනට උත්තරේ එනවා 44 සෙන්ටිමීටර. හරි මට කියන්න අතුස්සන් මේ ගාන තේරිච්ච කට්ටිය. දැන් මුල් දවස් දෙකේ ක්ලාස් හැමෝම ආපු කට්ටිය නේද ඉන්නේ? ඔව් ඉන්නවා හොඳයි. රේස් යන කන්ට්‍රෝල් පොයින්ට්මන්ට්. ලෙමි හරිද? හරිනේ මට පොඩක් තව අමාරු ගානක් තියෙනවා ඉක්මනට කියන්න මම හදලා ඊළඟ වර්ගමූලේ පාඩම් පටන් ගන්න හදන්නේ ඒකයි. කීයද? හරිද? ටියුට් එකේ ඔය ගණන් මම හිතන්නේ ප්‍රශ්න තියෙනවා නේද පුතේ ටියුට් එකේ 21 වෙනකන් තියෙනවා ප්‍රශ්නනේ. 18 වෙනි ගාන. හොඳයි. හැමෝම පුතේ එන්න 18 වෙනි ගානට 18. ප්‍රශ්න 18 දෙන්න. මේ ගාන හරිනේ. ප්‍රශ්නාංක ටියුට් එකේ හරි 16 හරි 18 පුතේ ඕවල රූපවල අඳුරු වෙලා නැහැ නේද? කියන්නේ ඒක මට කියන්නේ ඒකෙත් 17ත් චුට්ටක් බලන්න ඒකෙත් අඳුරු වෙලා නැහැ. 14 පොඩ්ඩක් එන්නවා පොඩ්ඩක් රූපේ. ටියුට් එකේ පොඩ්ඩක් ඒක අඳුරු කරගන්න නැහැ. මේකෙත් මේ අඳුරු වෙලා නැහැ. මොකක් හරි එහෙම තිබ්බොත් කියන්නේ රූපවල අඳුරු වෙලා නැති ඒවා දිනව නේද? ඔව්. ඔය 17 වෙනි රූපෙත් පුතේ අඳුරු වෙලා නැහැ නේද? 14 එන්න ඉස්සෙල්ලා. පැත්තක දිග සෙන්ටිමීටර 7ක් වූ ABC සමපාද ත්‍රිකෝණය එහි පාදයක දිගට සමාන අරයකින් යුත් කේන්ද්‍රික ඛණ්ඩයක් තුල ඇඳ ඇති අයුරු රූපේ දැක්වේ. පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. උතන තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක්. හරිද? මෙන්න කේන්ද්‍රික ඛණ්ඩය. මෙන්න කේන්ද්‍රික ඛණ්ඩය. හරි එතකොට මේ අරයනේ. ඔව්. මේකේ පුතේ මේ ලක්ෂයයි යා කරාම මෙතන මේ ඇතුලේ නිකන් ත්‍රිකෝණයක් අපිට පේනවනේ. ඔව්. ඔක සමපාද ත්‍රිකෝණයක් නේද? සමපාද ත්‍රිකෝණයක්. ප්‍රශ්නාංක 17 අඳින්න කොටක් ගාව රූපේ 17 වෙනි ගාන ඉක්මන් කරන්න. හරි. දැන් මෙහි වගේ අපි කේන්ද්‍රික ඛණ්ඩයක් අරගෙන මෙන්න මේ ලක්ෂයයි යා කරාම මෙතන ත්‍රිකෝණයක් පේනවනේ. ඔය ත්‍රිකෝණේ සමපාද ත්‍රිකෝණයක් නේ. පුතේ සමපාද ත්‍රිකෝණයක පාද තුනේ දිගවල් මොකද වෙන්නේ? මෙන්න මේක සමපාද ත්‍රිකෝණයක්. මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික ඛණ්ඩයක් ඇතුලේ සමපාද ත්‍රිකෝණයක් තියෙනවා. සමපාද ත්‍රිකෝණයක පාද තුනේ දිගවල් දිගින් සමානයි. හොඳයි. පුතේ ඒ වගේම සමපාද ත්‍රිකෝණයක මේ කෝණ තුනේ විශාලත්ව කීය වෙනවද? සමපාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල විශාලත්වය කීය බැගින් වෙනවද? හොඳයි අංශක 60 බැගින් වෙනවා අන්න. ඒ කියන්නේ පුතේ මෙතන කෝණේ අංශක 60යි. මෙතන කෝණෙත් අංශක 60යි. ඒක නම් අපිට අවශ්‍ය නැහැ. මෙතන කෝණෙත් අංශක 60යි. හරිද? අපිට ඕනේ වෙන්නේ පුතේ මෙන්න මෙතන කෝණේ. මොකද මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මේකනේ කේන්ද්‍රය නේ? මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මේ වෘත්තයකින් කපාගත්ත කොටසක් තියෙන්නේ. වෘත්තයකින් කපාගත්ත කොටසක්. කේන්ද්‍රික ඛණ්ඩයක්. එතකොට පුතේ අපිට මේ ඡාප දිග හොයද්දි මේ කේන්ද්‍ර කෝණේ ඕනේ නේ. අර පංගුව නැත්තම් ලියන්න බෑනේ 2πr වලින් කොච්චර පංගුවක්ද කියලා මේක. ඒක ලියද්දි පුතේ මේ කෝණේ ඕනේ. අන්න කේන්ද්‍ර කෝණේ ඕනේ. ගාණි කියනවා මේක සම්පාද ත්‍රිකෝණයකුත් වෙනවා කියලා. මේ කේන්ද්‍රික ඛණ්ඩය තුල හරිද මෙන්න සම්පාද ත්‍රිකෝණයක් තුල මේක තියෙන්නේ නේ. එහෙනම් මේ කෝණේ අංශක 60යි කියලා කඩ දාලා ගන්න පුළුවන්. අපිට කියන්නේ ඒක තේරිච්ච කට්ටිය තුස්සන්න. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මේ කේන්ද්‍ර කෝණය අංශක 60යි. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕනේ. දැන් පුළුවන් ගාන හදන්න. ඔව් පුතේ මේකේ අරය කීයද? අරය සෙන්ටිමීටර 7යි. අරය සෙන්ටිමීටර 7යි.
නේ මේක සම්පාද ත්‍රිකෝණයක් ඈ. ඕනනම් මම මේවට ඉරි ගහන්නම්. මේ ඉරි ගහන රේඛාවල දිග සෙන්ටිමීටර 7 ගානේ වෙන්නේ. හරි. ඉතින් මේකේ අඳුරු කරපු රූපේ මොකද්ද? ඕකේ අඳුරු කරපු කොටස මෙන්න මේක ඈ. මෙන්න මේක තමයි අඳුරු කරන්න ඕනේ. අඳුරු කරගන්න. හරි. ඔන්න ඕකේ තමයි පුතේ පරිමිතිය හොයන්න තියෙන්නේ. ඔව් ඉස්සෙල්ලාම කියනවා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයන්න ඕනේ. හරි. අපි ඉස්සෙල්ලා පුතේ මේ ඡාප දිග හොයලා ඉන්නකෝ. හරි. ප්‍රොමිලක්කන්න එක ඡාප දිග ඉක්මන් කරන්න. ඡාප දිග හොයද්දී 2πr වලින් පුතේ මේකේ මේ ඡාප දිගට අදාළ පංගුව කීයද? වෘත්තයක් වුණා නම් අංශක 360යි. ඔය ඡාප දිගට අදාළ කේන්ද්‍ර කෝණේ අංශක 60යි. 360න් 60යි. සරල කරාම කීයද පංගුව? 360න් 60යි කියන්නේ හරි වෘත්තයක්ම තිබ්බනම් 360යි අංශක මෙතන තියෙන්නේ මේ ඡාප කොටස අදාළ කෝණේ 60යි අංශක. 300න් 60යි 360න් 60යි කියන්නේ කීයද පංගුව? 60ට 60 ඒවා 1යි 360ට 60 ඒවා 6යි. 6න් 1යි. ඔව්. පුතේ මේ තියෙන්නේ වෘතයකින් 6න් පංගුවක්. මේ වෘතයකින් 6න් පංගුවක්. වෘතයක් සමාන කොටස් 6කට කැපුවාම එන කොටසක් තමයි මේ තියෙන්නේ. එහෙනම් මේකේ ඡාප දිග සමානයි 2πr කියන්නේ වෘතයකම වටේ මුළු දිගනේ. ඒකෙන් 6න් පංගුවක් තමයි මේකේ ඡාප දිගට උත්තරේට එන්නේ. තේරුණාද? හරි. හදන්න. 2 වැඩි කිරීම 5 කොහොමද 22 බෙදීම 7යි. පුතේ මේකේ අරය 7යිනේ. 7යිනේ. තේරුණාද? ඔව්. හරි. මොකද මේකේ පැත්තක දිග සෙන්ටිමීටර් 7ක් වන සම්පාද ත්‍රිකෝණයක් තමයි මේ තියෙන්නේ නේ. පැත්තක දිග සෙන්ටිමීටර් 7ක් වන පාදයක දිග. ඒතර අරයත් මේකේ 7ක් වෙනවා. මේක අරයකුත් වෙනවා. සම්පාද ත්‍රිකෝණේ පාදයකුත් වෙනවා. දිග අරය 7යි. ඉතින් මෙතන පංගුව 6න් 1යි. කීය දෙන්නේ? සකල මට උත්තරය අරන් දෙන්න ඡාප දිගට කීයද එන්නේ කියලා. ඔය මෙතන දැන් කැපෙනවානේ මේ 4ට 7 ඒවා 1යි මේ 4ට 7 ඒවා 1යි. 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. පුතේ උත්තරේට එන්නේ 22 බෙදීම 3යිද සෙන්ටිමීටර 22 බෙදීම 3යි සෙන්ටිමීටර ආපු කට්ටිය අත උස්සන්න. 22 බෙදීම 3යි සෙන්ටිමීටර. ඡාප දිග එක්කෙනයි එත්මි හරි. මෙන්න මේකේ ඡාප දිග දැන් මේක සුළු කරාම උත්තරේට 22 ඡාප දිග සමානයි 22 බෙදීම 3යි. හරිද? උත්තරේ ගන්න ඕනේ. පුතේ දැන් මෙතන ඕනනම් මේක විෂම භාගයක් නිසා ඕනනම් මිශ්‍ර භාගයක් කරලා තියන්නත් පුළුවන්. නැත්නම් දශම කරන්නත් පුළුවන් නේ. 22 බෙදීම 3 දීර්ඝ බෙදීම දාලා පැත්තකින් ටක් ගාලා 3ෙන් බෙදන්න. 22 3ෙන් බෙදන්න. 22ට 3 ඒවා 7යි 7 වරක් 3 21යි. 22න් 21ක් අඩු කරාම ඉතුරු 1යි. උඩින් ගන්න ඉලක්කම් නැහැ. පිටින් බිංදුවක් ගද්දි පුතේ මෙතන දශම තියන්න ඕනේ. ඔව් 10ට 3 ඒවා 3යි. 3 වරක් 3 ආයි 9යි. ආයි එකක් ඉතුරු වෙනවා. ආයි පිටින් බිංදුවක් ගත්තොත් 10යි. ඉතින් දිගටම පුතේ ආයි 10ට 3 ඒවා 3යි. බෙදලි ඉවර වෙන්නේ නැහැ. ඔව් 7යි දශම කීයද? 3යි සෙන්ටිමීටර කියලා ලියන්න. ඉතින් වෙන ඡාප දිග පැහැදිලිද? පේනවද? පේනවා. 7.3යි. ඔක ඕනයි ඉතින් දැන් විෂම භාගයක් නිසා මිශ්‍ර භාග කරන්නත් පුළුවන් නේ. ඔව් මිශ්‍ර භාග කරොත් ඉතින් 22ට 3 ඒවා 7යි. 7 වරක් 3 21යි. ඉතුරු 22න් 21ක් ගියාම 1යි. ඔන්න මේක විෂම භාගයක් ලෙස ලිව්වොත් විෂම භාගයක් නිසා මිශ්‍ර භාගයක් ලෙස ලිව්වොත් උතේ උත්තරේ එහෙම ලිව්වොත් එන්නේ 7යි 3න් 1යි. ඒත් හරිය. දශම වලින් ලිව්වොත් 7.3යි. ඒත් හරි. සෙන්ටිමීටර. මේක මිශ්‍ර භාගයක් ලෙස ලියන්නත් පුළුවන් දශම වලින් ලියන්නත් පුළුවන්. කොහොම ලිව්වත් හරි දශම වලින් ලියන්නකෝ. ඔතේ ඔන්න ඡාප දිග හරි. මේකේ මේ අඳුරු කරපු කොටස ඔයගොල්ලන්ගේ ටියුට් එකේ මම හිතන්නේ පාඩ වෙලා නැතුව මෙන්න මේක පුතේ. අඳුරු කරගන්නකෝ. පාඩ පෑනින් හරි ටියුට් එකේම. මෙන්න මේ අඳුරු කරලා තියෙන මේ රූපයේ පරිමිතිය හොයන්න කියනවා. ප්‍රොමිලක්කන් දෙකේනේ. ඔව්. අඳුරු කරපු කොටසේ දැන් පුළුවන් හොයන්න. මෙන්න මේ අඳුරු කරලා තියෙන කොටසේ පරිමිතිය හොයන්න කියනවා. කීයද එන්නේ? හරි ලේසි. උතනින් පස්සේ දැන් මෙතන ඉඳන් මෙතෙන්ට දිග 7.3යි. හරි. ඒකට එකතු කරන්න ඕනේ පුතේ මෙන්න මේ සෙන්ටිමීටර 7නේ. මෙන්න මේ අඳුරු කරලා තියෙන රූපයේ පරිමිතිය අහන්නේ. එතකොට එයාගේ වටේ දිගවල් වල එකතුව. වටේ දිගවල් දෙකක් තියෙනවා. එක දිගක් ඡාප දිග. අනිත් දිග මෙන්න මේ 7ක් දිග.
මේ දෙක එකතු කරන්න. කීයද එන්නේ? අඳුරු කරපු කොටසේ පරිමිතිය. ඈ? ඔව්. මෙතන ඉඳන් මෙතනට දිග 7.3යි. ඕකට එකතු කරන්න මෙන්න මේ 7. 14.3යි හොඳයි. ඒක තනියම හදලා හරිය කට්ටිය ඉන්නවද ගෙදරදී? හෝම්වර්ක් වලට මම දුන්නා හදන්න. කියන්නේ රෝමිලක්කන් දෙක අඳුරු කරපු කොටසේ පරිමිතිය කියන්නේ මෙන්න මේ රූපයේ පරිමිතිය. මෙතන ඉඳන් මෙතෙන්ට දිග 7.3. එකතු කිරීම මෙතන ඉඳන් මෙතෙන්ට සම්පාද ත්‍රිකෝණයක් ඉඳන් මේකත් සෙන්ටිමීටර් 7යිනේ. 7ක් එකතු කරන්න. ඒ කියන්නේ 14.3. හරි කට්ටිය ඉන්නවා හොඳයි. ඊළඟට පුතේ අපිට ආයි ඕනේ ඔයගොල්ලෝ කිව්වා 18. 18 හරි. පුතේ දැන් ප්‍රශ්න අංක 18 වෙනි ගානට එන්න. හරි මේක හදලා ඉවර ගන්න ඉක්මනට මම 18 රූපය අඳ ගන්නම්කෝ. රූපය අඳින්න ඕනේ 18 වෙනි ගාන රූපේ. හරි 18 වෙනි ගාන රූපේ. හරි ඉක්මන් කරන්න. රූපේ දැක්වෙන්නේ ABED. බලන්න රූපේ ABED මම ඇඳලා පෙන්නන්නම්. හරි රූපේ දැක්වෙන්නේ ABED හා CDEF කේන්ද්‍රික ඛණ්ඩ දෙකකි. පොඩක් හොඳට බලන්න රූපේ කොහෙද ඕවා තියෙන්නේ කියලා. AB දිග සෙන්ටිමීටර 10.5 නම් දී ඇති දත්ත යොදා ගනිමින් අඳුරු කළ කොටසේ පරිමිතිය සොයන්න. ඉතින් ඔගේ අඳුරු කරපු කොටස වැදිලා නෑ නේද? හරි මම ඒක පෙන්නන්නම්කෝ ඇඳලා රූපේ. හරි. එතකොට ඔගේ තියෙනවා ABED. ABED කේන්ද්‍රික ඛණ්ඩේ. දැක්කද බලන්න? මෙන්න මෙයා. AB හරිද? ED නේද? AB EDO. පුතේ මෙන්න කේන්ද්‍රික ඛණ්ඩේ AB ABED. ඔව්. මෙයා. මෙන්න ඕකේ තියෙන එක කේන්ද්‍රික ඛණ්ඩයක්. බලන්න දැක්කම කියනවා ABED. අත උස්සන් මේ කේන්ද්‍රික ඛණ්ඩ දැක්ක කට්ටිය ABED. ඉතින් මේක උරුතේකින් කොච්චර පංගුවක්ද ඩග්ගාලා කියන්නේ? මේ කේන්ද්‍රික ඛණ්ඩ දැක්කද? හොඳයි. රූපේ බලන්න මේ ABED. ඔව්. මේ කේන්ද්‍රික ඛණ්ඩය උරුතේකින් කීයෙන් පංගුවක්ද? ඔව් 4න් පංගුවක්. හොඳට පේනවා මේ. මෙතන ඍතු කෝණයක් දාලා තින්නේ ඒකනේ. මේ වෘත්තයක් 4කට කැපුවාම මේ වගේ කෑල්ලක් අපිට ගන්න පුළුවන්. හොඳයි. පංගුව අංශක 360න් අංශක 90යි කියන්නේ 4න් එකයි සරල කරාම. හරි. ඔන්න පුතේ පළවෙනි කේන්ද්‍රික ඛණ්ඩේ. තව එකක් තියෙනවා. ABED හරි. CDFB කේන්ද්‍රික ඛණ්ඩේ. දැක්කද? හරි. මම ඒක නිල් පෑනෙන් අඳින්නම්. CD හරිද? CDFB. හරි මෙන්න මෙහෙදී. හරි මෙන්න බලන්න C ලක්ෂණයේ හරියේ CD. හරි. මෙතන C. දැක්කද? CDFB. FB. මෙන්න පුතේ අනිත් කේන්ද්‍රික ඛණ්ඩය. ඔව්. ඒ කේන්ද්‍රික ඛණ්ඩේ වල නිල් පාටින් යන දෙක. ඒකත් පුතේ උර්ධයකින් කීයෙන් පංගුවක්ද? 4න් පංගුවක්. දැන් මේකේ පුතේ ලේසි කියන්නේ මේකයි ටිකක් කල්පනා කරලා හදන්න ඕනේ. නේද? ඔව් මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකම පුතේ එක සමානයි කියන කට්ටිය අත උස්සන්න.
මේ කේන්ද්‍රික ඛණ්ඩය ගත්තත් මේ කේන්ද්‍රික ඛණ්ඩය ගත්තත් මම පාට දෙකකින් ඇඳලා පැහැදිලිව පේන්න ඕන හින්දා එකම සයිස් එකම අරයන් තියෙන්නේ පැහැදිලිව පේනවනේ එකම කේන්ද්‍ර කෝණ මෙයාගේ අංශක 90යි මෙයත් වෘත්තයකින් 4න් එකක් මෙයත් වෘත්තයකින් අංශක 90යි 4න් එකක් එකම අරයන් තියෙන්නේ පුතේ මේකේ AB දිග මේකේ බලන්න ඉරි ගහලා තියෙනවා මේ මෙන්න මේවල ඉරි ගහලා තියෙනවා ඒ කියන්නේ පුතේ මේවල දිගවල් සමානයි මේ සමචතුරස්‍රයක් තියෙන්නේ වටේ නිකන් සමචතුරස්‍රයක් තමයි හැදිලා තියෙන්නේ නේ ABCD නිකන් සමචතුරස්‍රයක් වගේ පාදයක දිග සෙන්ටිමීටර කීයද 10.5යි ඔව් AB දිග සෙන්ටිමීටර 10.5යි කියන්නේ ඉරි ගහලා තියෙනවා මේ වලට මේ හැම එකම දිග සෙන්ටිමීටර 10.5යි තේරුණාද හරිද හොඳයි ඔව් දැන් මෙහෙම හිතන්න දැන් අපේ මුලින් අහන්නේ මොකද්ද කෙලින්ම අහන්නේ පුතේ අඳුරු කරපු රූපේ පරිමිතිය මේකේ අඳුරු කරපු රූපේ වෙන්නේ මෙන්න මේ මැද මෙන්න මේ රූපේ අඳුරු කරගන්නකො මම මෙන්න මේ පෙන්නන රූපේ තමයි අඳුරු වෙන්නේ මේ ඡාපේනුයි මායින් වන රූපේ තමයි අඳුරු වෙන්න ඕනේ මම හිතන්නේ ඒකත් කියුට් එකේ රූපේ අඳුරු වෙලා නැහැ නේ අඳුරු කරගන්නකො හරි මෙන්න මේ ඡාප කොටස් දෙකෙන් මායින් වන රූපේ තමයි අඳුරු වෙන්න ඕනේ දැක්කද හරි පුතේ දැන් ඕකේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් නේ එක සමාන සංගාල මට කියන්න මේ එක ඡාප කොටසක දිග හොයන්නේ කොහොමද ඈ මේක මම අඳුරු කරේ නෑ මේ ඔයගොල්ලන් රූපේ ටිකක් හොයාගන්න බැරි වෙන හින්දා මෙන්න අඳුරු කරා ඔලක් නෑ හරි මෙන්න මේ ඡාප කොටස් දෙකෙන් මැදි වෙලා තියෙන රූපේ තමයි අඳුරු කරපු රූපේ. ඒක හදාගන්නේ කියුට් එකේ. කියුට් එකේම පාඩ කරගන්න ඕක. පාට පෑනකින්. ඕකේ පරිමිතිය තමයි හොයන්න ඕනේ. ඉතින් ඕකේ පරිමිතිය ගද්දී මෙන්න මේ ඡාප කොටසේ දිගයි මෙන්න මේ ඡාප කොටසේ දිගයි එකතු කරන්නයි තියෙන්නේ. ඒක තේරුණාද? ඕකෙත් පුතේ මේ ඡාප කොටස් දෙක එකම සයිස් නිසා එකක දිග හොයාගත්තා නම් වැඩේ හරිනේ. එක ඡාප කොටසක දිග හොයාගත්තා නම් ඒකමයි අනිත් ඡාප කොටස දිග. නේද? හරිනේ ලේසියිනේ. ඔව්. පුතේ මේ එක ඡාප කොටසක් වෘත්තයකින් 4න් පංගුවක් කියලා පැහැදිලිව පේනවා මේ. තේරුණාද? හරි. එහෙනම් පුතේ එක් ඡාප කොටසක දිග හොයන්න පටන් ගන්න. එක් ඡාප කොටසක දිග සමානයි 2πr වලින් පංගුව පුතේ අංශක 360න් අංශක 90 ඉන්නේ. මොකද මේක වෘත්තයෙන් 4න් පංගුවක් අංශක 90යි කේන්ද්‍ර කෝණය. හරි. යන එක් ඡාප කොටසක දිග එයිම පුතේ 2πr වලින් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මේ ඡාප කොටසක දිග මේක පුතේ 4න් පංගුවක් කියන්නේ අංශක 360කින් අංශක 90ක් නේ. සරල කරාම 4න් පංගුවයි. හරිද? එකක් හේපුණා හරි. මොකද අනිත් එකෙත් පුතේ ආයෙ හොයන්න ඕනේ ඔය දිගමයි එන්නේ එකම සයිස් නේ. එකම අරයක් නේ තියෙන්නේ හැමෝගෙම නේ. හරි මේකේ අරයක් 10.5යි මේකේ අරයක් 10.5යි. ලේසි එතකොට. හරි ආදේශ කරන්න දෙක වැඩි කිරීම 5 22 වැඩි වීම 7යි. අරේ පුතේ 10.5යි නේ. ඔව්. මෙතන මේ 360න් 90 සරල කරාම 90ට 91යි 360ට 90 4යි. 4න් එකයි නේ. දැන් පුළුවන් නේද හදාගන්න? 4න් එකයි. හරි ලේසි. 360න් 90යි කියන්නේ 4න් එකයි පංගුව. ඉතින් මේක එතකොට දැන් කපන්න බෑ. ඔන්න කැපෙන හොඳට බලා ගන්න. 2ට 2 ඒවා 1යි. 4ට 2 ඒවා 2යි. ඊට පස්සේ ආයේ 2ට 2 ඒවා 1යි. 22ට 2 ඒවා 11යි. 22ට 2 ඒවා 11යි. ඊළඟ පුතේ ආයි 10.5යි 7යි අපි දන්නා ඒ වගේ වෙලාවක කීයෙන් කැපුවේ හැටිද? මට කියන්න 7 සහ 10.5 කීයෙන්ද කැපෙන්නේ? 7යි කියන්නේ 3.5 ඒවා දෙකක් තියෙනවා 7ට 10.5ට 3.5 ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනවා හරියට. එහෙනම් පුතේ මේ ඉලක්කම් දෙක 3.5න් කැපුවේ හැටි 7ට 3.5 ඒවා 2යි
බලන්න ඉන්න 10.5ට 3.5 ඒවා 3ක් තියෙනවා. පුතේ මෙතන ඉතුරු උනේ කීයද? 11 වැඩි කිරීම 3 යට ඉතුරු උනේ බෙදීම 2. 11 වරක් 3 33යි 33 බෙදීම 2 කීයද එන්නේ? 33 හරියටම දෙකෙන් බෙදෙනවා. පැත්තකින් බෙදන්න අප දීර්ඝ බෙදීම දාලා 33 දෙකෙන් බෙදලා මට එක ඡාප කොටසක දිග අරන් දෙන්න. ඒ උත්තරේම තමයි අනිත් ඡාප කොටස දිගටත් එන්නේ. හරි? කීයද? හරි? හොඳයි ඔව්. දැන් 32 දෙකෙන් බෙදුවා නම් හරියටම 16යිනේ. 32 දෙකෙන් බෙදුවා නම් 16යි. 33 දෙකෙන් බෙදුවොත් 16.5යි. ඔව්. විතර කෙලින්ම 3ට 2 ඔය 1යි. 1 වරක් 2 2යි. 3ෙන් 2ක් අඩු කරාම ඉතුරු 1යි. මේ තුන ගන්න 15ට. 13ක් එනවනේ මෙතන. 13ට 2 ඒවා 6යි. 6 වරක් 2 12යි. 6 වරක් 2 12යිනේ. ඔව් 13න් 12 අඩු කරාම ඉතුරු 1යි. උඩින් ගන්න ඉලක්කන්න පිටින් බිඳුවක් ගන්න මෙතන දශම දෙක තියන්න ඕනේ. 10ට දෙවරක් හරියනවා 5යි. 5 වරක් 2 10යි ඉතුරු වෙන්නේ නැහැ 10න් 10ක් බිඳුව නිසා. එහෙනම් පුතේ උත්තරේ එක ඡාප කොටසක දිග සෙන්ටිමීටර 10.5යි. 16.5යි නේ. ඔව්. 33 දෙකෙන් බෙදුවාම 16.5යි. පුතේ එම නිසා දැන් අපිට පුළුවන් අඳුරු කරපු කොටසේ පරිවිදිය ගන්න. දැන් මේ එක ඡාප කොටසක දිග 16.5 සෙන්ටිමීටර. පුතේ ඒ වගේම ඡාප කොටසක් මේ තියෙන්නේ. එහෙනම් ඒකේ දිග 16.5 සෙන්ටිමීටර. එහෙනම් පුතේ මේ අඳුරු කරපු රූපේ වටේ මුළු දිගවල් වල එකතුව පරිමිතිය කීයද? 16.5යි 16.5යි එකතු කරන්න අයිම දෙන්නේ. උත්තරේ කියන්නේ ඒ නිසා අඳුරු කළ කොටසේ පරිමිතිය සමානයි 16.5 එකතු කිරීම සෙන්ටිමීටර 16.5. ඒ කියන්නේ පුතේ 33යි සෙන්ටිමීටර. හොඳයි ඔව් 33යි. 16.5 දෙකක් 33යි. නැත්නම් පැත්තකින් කොහොම ලියලා 16.5 දෙකක් එකතු කරලා ගන්න. 5යි 5යි 10න් බිඳුව දැම්මා. ඉතුරු එක මේ පැත්තට එනවා. මෙතන දශම දෙකකින් දාගන්න. 1යි 6යි 6යි 13න් 3 දැම්මා. ඉතුරු එක ආයි මෙහාට ආවා. 1යි 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 3යි. 33යි දශම නෑනේ බිඳුවයි කියන්නේ නේ 33යි. ඒක පොඩ්ඩක් ඔතන කටු වැඩනේ. පැත්තකින් හදලා උත්තර ගන්න. නැත්නම් අපි දැන් 33 දෙකට බෙදුවාම 16.5යි නම් 16.5 ඒවා දෙකක් 33යි. හරි පුතේ මට කියන්නේ ඒ ගානක් තේරුණාද? හරි. හොඳයි දැන් ඔය වගේ පුතේ ඉතුරු ඒවා හදා ගන්න පුළුවන් වේද? 19 19 අඳුරු කරපු කොටසද? ඔව්. පුතේ ඒකෙත් අඳුරු කරපු කොටස මෙන්න මේක. 19 ප්‍රශ්න අංක 19 හරිද? ප්‍රශ්න අංක 19 ඒකෙත් අඳුරු කරපු කොටස වැදලා නැහැ නේද? ප්‍රශ්න අංක 19 ටැග් නැහැ නේද? කියනවාද? නියුට් එකේ වැදිලාද? ඈ? ප්‍රශ්න අංක 19 නෑ. අඳුරු කරපු කොටස හරි. ඔව්. පුතේ ඒකේ මෙන්න මෙහෙම රූපයක් තියෙන්නේ. කේන්ද්‍රය Aද අරය AD ද වූ සහ කේන්ද්‍රය Aද අරය AB
AR නේ අරය AR ද වූ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් රූපේ දැක්වේ. APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද? ටිකක් හොඳ ගානක් බෑ හිතලා කරන්න ඕනේ. හරි. එතකොට ඕකේ තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් එකට සෙට් කරලා බලන්න දැක්කද කියලා. ලොකු කේන්ද්‍රික ඛණ්ඩයකුත් තියෙනවා මේ. ලොකු කේන්ද්‍රික ඛණ්ඩයකුත් කොහොමද තියෙනවා. කේන්ද්‍ර කෝණයේ අංශක 45යි. කේන්ද්‍ර කෝණයේ අංශක 45ක් වන කේන්ද්‍රය මෙන්න මේ ලක්ෂයේ වන නේද? ඔන්න ඔහම ලොකු කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඕකේ පුතේ අපිට පේන්න ලකුණු කරලා තිනවා මේක ගත්තොත් A මේ හරියේ ඔව්. පුතේ මෙතන දැන් A මම මෙතන ලකුණු කරන්නම් මේ අකුර P නේද? ඔව් මෙතන A P මේක C නේ නෑ R නේ. ඔව් මේක R. ඔන්න පුතේ විශාල කේන්ද්‍රික ඛණ්ඩය. දැක්කද? APR කියන්නේ විශාල කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍ර කෝණයේ අංශක 45යි. අරය මේකේ AR නැත්නම් AP. මේ අරයනේ තියෙන්නේ. මේ කේන්ද්‍රය. පුතේ ඔගේ අරය කීයද කියන ටක් ගාලා. මෙතන තියෙන මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේ අරය කීයද? රූපේ ලකුණු කරලා තියෙනවා. ඔව් පුතේ සෙන්ටිමීටර් 3.5යි 3.5යි කීයද? දැන් පුතේ මේ හරි මැද ලක්ෂ්‍ය තමයි මේ ඔය D කියලා දාලා තියෙන්නේ. හරි. මේකේ හරි මැද ලක්ෂ්‍ය D. මේකේ හරි මැද ලක්ෂ්‍ය B නේ. හොඳට බලන්න ඔය. හරි. මේ අරයක් මේකත් අරයක්. මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩේ. ඔව් අරය සෙන්ටිමීටර් 7යි. ඇයි හේතුව මෙතන 3.5යි 3.5යි කියලා දාලා තියෙනවා රූපේ. ඒ කියන්නේ පුතේ මේකේ අරය කීයද? සෙන්ටිමීටර් 7යි. හරි. මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩේ අරය සෙන්ටිමීටර් 7යි. හරි. කේන්ද්‍ර කෝණයේ අංශක 45යි. හරි. පුතේ මට ඉස්සෙල්ලාම මෙන්න මේ ඡාපතික වල දෙන්න විශාල ඡාපතිය. විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපතික හොයන්න ඉස්සෙල්ලාම මේක අද ගන්න පුතේ. විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපතික හොයන්න. විශාල කේන්ද්‍රික ඛණ්ඩේ ඡාපතික. විශාල මෙන්න මේ ඡාපතික හොයලා දෙන්නකො. විශාල කේන්ද්‍රික නේ. විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපදිග මට හොයලා දෙන්න. එතකොට 2πr වලින් පුතේ කංගුව කීයද? අංශක 360කින් මෙතන අංශක 45ක් අහුවෙන්නේ නේ. අංශක 360න් අංශක 45ක්. අරය පුතේ ඔගේ සෙන්ටිමීටර 7යි ඈ. 3.5යි 3.5යි අරය 7යි. ටක් ගාලා විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ මට හොයලා දෙන්න ශාප දිග කීයද කියලා ඉක්මන් කරන්න. ඉක්මන් කරලා හදමු. හරියම සුරු කරන්න. එතකොට ලබන සතියේ අපි ඔව් දැන් 10 දැන් ඕගොල්ලෝ 9 මෙහෙම ඕගොල්ලෝ ගොඩක් අය ඔක පැටලෙනවා 9 කියලා කියන්නේ දැන් 9 වුණාට දැන් ඉස්කෝලේ නාම 9නේ මාර්තු වෙනකම්ම හරිද? ඒක සමහර අයට පැටලෙනවා ඉතින්. ගැටලුවක් නෑ දැන්. ඔව් දැන් මේ අපි කරන්නේ ඕගොල්ලෝ දැන් තාම 9 ඉන්නේ. ඉස්කෝලේනේ තාම 10ට දාලා නෑ. අපි හැබැයි පන්ති වල 10 පන්තිව තමයි කරන්නේ. හරි. ගිය සතිය පන්ති තිබ්බේ නෑ. මොකද ගිය සතිය ඔයගොල්ලන් නිමාඩු දුන්නා පොයේ හින්දා. කොහොමද දෙසැම්බර් මාසේ නිමාඩුවක් දෙනවා. හරිද? සමහර ක්ලාස් වල අද නිමාඩු දීලා ඇති. සමහර ක්ලාස් වල ගිය සතියේ නිමාඩු දෙන්නේ නැති පොයේ හින්දා. හරි. එතකොට අපි ගිය සතියේ පන්ති තිබ්බේ නෑනේ. කෙහෙල්ලැලි පන්ති තිබ්බෙන්නේ නෑ. Zoom එකෙන් කරෙත් නෑ. ගිය සතියේ නිමාඩු දුන්නා. ඊට කලින් සති දෙකේ අපි පරිමිතිය පාඩම කරේනේ 10 පන්තියේ පළවෙනි පාඩම.
කොහොමද ඕගොල්ලන්ට අපි පේපර්ස් කරගෙන යනවා දැන් හැම සතියෙම පේපර් එකක් දෙනවා මාර්තු ටෙස්ට් එකේ වෙනකන් ඒ පේපර්ස් ටික හදලා තියෙන්නේ පුතේ 9 පන්තියේ එක පේපර් එකක් දුන්නානේ මම අන්තිම පේපර්ස් 10 දෙනවා සතියකට පේපර් එක ගන්න මට පොඩ අංක කියන්නේ ඉතින් මම දුන්න පේපර් එකේ 30ද පේපර් එකේ අංකේ මොඩල් පේපර් ක්ලාස් එකේ දුන්නේ අන්තිම පේපර් එක මේ සතියේ නෙමෙයි මේ කලින් සතියේ පන්ති KLL කරපු අන්තිම සතියේ මොඩල් පේපර් මතක නැද්ද පේපර් එකේ ටකල් බලලා කියන්නේ පේපර් එකේ අංක කීයද 30ද 31ද මොඩල් පේපර් 30 ඔව් මොඩල් පේපර් 30 මොඩල් පේපර් 40ක් වෙනකම්ම පේපර්ස් ටික දැන් මාර්තු වෙද්දී කරලා ඉවර කරන්න ඕනේ පේපර්ස් 10ක් විතර කරනවා හරි අන්තිම පේපර්ස් ටික කරද්දී ඒකේ 9 පන්තියේ පාඩම් 28න්ම ප්‍රශ්න ටික කවර් වෙනවා එතකොට හරි එතකොට මම දැන් පදා පන්තියේ ওই පේපර් එකේ කෙටි ප්‍රශ්න 10 කරා නේද 9 පන්තියව 8 පන්තියව හරි පේපර්ස් වල දාලා තියෙන ප්‍රශ්න ටික කරන්න ඕනේ කෙටි ප්‍රශ්න 10 කරා ඒකේ ඉතුරු ප්‍රශ්න ටික කරන් එන්න ඕනේ ජනවාරි 1 වෙනිදා කෙහෙල්ලැල්ලේ පන්තියට එද්දී හරි ජනවාරි 1 වෙනිදා කෙහෙල්ලැල්ලේ පන්තියට ජනවාරි 1 වෙනිදාත් එන්නේ සෙනසුරාදා මොනවා කරන්නද නේද පන්ති කරන්න වෙනවා හරි පොයාවෙත් සෙනසුරාදා නත්තලස් සෙනසුරාදා 1 වෙනිදා සෙනසුරාදා එන්නේ ජනවාරි 1 වෙනිදා කෙහෙල්ලැල්ලේ පන්තියට එද්දී ওই පේපර් එකේ ඉතුරු ප්‍රශ්න ටික කරන් එන්න ඕනේ පේපර් එකේම කරත් ඉඩ මම හිතන්නේ ඇතිනේ ඉඩ තියෙනවා නේද පේපර් එකේ කරන්න පේපර් එකේම කරන් එන්න මම බලමු හරිද ඔව් ඊට පස්සේ ඩාටා තන් ඊළඟ 31 පේපර් එක දෙනවා හරි 31 පේපර් එකක් දෙනවා 31 වෙනි පේපර් එක හොඳයි අපි පොඩ්ඩක් දැන් වැඩිපුර පැය භාගයක් විතර ගමු හරිද දැන් සාමාන්‍ය අපේ පන්ති ටයිම් එක නේද 5යි කාල 7යි කාලනේ වැඩිපුර පැය භාගයක් විතර ගන්නවා පේපර්ස් ටිකක් කරන්න එපා සාකච්ඡා කරලා පැය දෙකමාරක් වගේ කරමු එතකොට අපිට පේපර්ස් ටිකක් කරගන්න පුළුවන් 10 පන්තියේ පාඩනුත් යන ගමන් හරි පේපර්ස් වලින් 9 පන්තියව ටික මතක් කරනවා එතකොට ඕගොල්ලන්ට මාර්තු ටෙස්ට් එක වෙද්දි ගැටලුවක් වෙන්නේ නැහැ ගොඩක් අයට අමතකයි 9 පන්තියව කරාට නේ පාඩම් ටික කරාට මතක නැහැ දැන් පේපර්ස් දුන්නාම කරන්න අමාරුයි හරි පුතේ එතකොට දැන් හොඳයි මේක මට ටක් ගාලා හොයලා දෙන්න මේ විශාල කේන්ද්‍රී ඛණ්ඩයේ මම මේක අනිත් එක ඇන්නේ නෑ ඒක අඳින්නම් විශාල කේන්ද්‍රී ඛණ්ඩයේ ඡාප ටික ටක් ගාලා හොයන්න දැන් මේකේ රෙකෝඩින් එක කාටද අවශ්‍ය නම් දැන් අද ක්ලාස් එකේ ගොඩක් ළමයි නෑනේ භාගයක් රෙකෝඩින් එක මම දෙන්නම් බලන්න ලබන සතියේ පන්තියට එන්න කලින් යාළුවන්ට කියන්න මේ අද ක්ලාස් එකේ රෙකෝඩින් එක බලන්න ඕනේ ඉල්ලගෙන මට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න කියන්නේ මොකද අද අපි වර්ගමූලේ පාඩම් පටන් ගන්නවා. හරිද? මේක දැන් මම මේ ගානින් පස්සේ වර්ගමූලේ පාඩම් පටන් ගන්නවා. මේ ටික බලලා තමයි ලබන සතියේ අපි වර්ගමූලේ පාඩම පන්තියට කරන්නේ මේ අද කරන ටික ඕනේ. ඒකයි. හරි නේද? යාළුවන්ට කියන්නේ ක්ලාස් එකේ නැති අයට. හරි. හොඳයි. ඒකනේ අපි දැන් අද පන්තිය දැන් පටන් ගන්න මේ පරිමිතිය පාඩමේ ප්‍රශ්නාංක මම 16 හැදුවා. ඊට පස්සේ 17 හැදුවා, 18 හැදුවා. දැන් 19 හදන්නේ. හරි ඒ ටික ඇතිනේ ඉතුරු 20 21 ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම තනියෙන් කරන්න ඕනේ. හරි මම මේකෙන් පස්සේ දෙවෙනි පාඩම 10 පටන් ගන්නවා. හරි පුතේ. එතකොට විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග කී දෙන්නේ? 2 වැඩි කිරීම 5 වලාගේ 22 බෙදීම 7යි. පුතේ මේකේ අරය සෙන්ටිමීටර 3.5යි 3.5යි කියන්නේ 7යි. එතන පංගුව කී දෙන්නේ? 45ට 45 ඒව 1යි 360ට 45 ඒව කීයද? 8යි හොඳයි ඔව් 360ට 45 ඒව 8යි. පුතේ එහෙනම් මේක කුරුතකින් 8න් පංගුවක් නේ 8න් පංගුවක්. ඔව් මෙතන 8න් පංගුවක් නේ. සරලව නම් 8න් පංගුවක්. හා. දැන් පුතේ මෙතන කැපෙනවානේ 4 7 ඒව 1යි 4 7 ඒව 1යි. 8ට 8යි 2යි කැපුව හැකි දෙකෙන් නේ 8ට 2 ඒව 4යි 2ට 2 ඒව 1යි. ආයි 22යි 4යි ආයි දෙකෙන් කැපෙනවානේ 22ට 2 ඒවා 11යි 4ට 2 ඒවා 2යි පුතේ ඉතුරු වෙන්නේ 11 බෙදීම 2යි නේද පුතේ 11 යට 2 ඔව් 11 බෙදීම 2යි කියන්නේ සෙන්ටිමීටර 11 2ට බෙදුවාම 10 2ට බෙදුවොත් 5යි 11 2ට බෙදුවොත් 5.5යි පුතේ මෙන්න විශාල මෙන්න මේ ඡාපයේ දිග හරිද විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේ ඡාපයේ දිග. හරි.
දැන් ඔගේ පුතේ තව කුඩා කේන්ද්‍රී ඛණ්ඩයක් තියෙනවානේ. ඔව්. මෙන්න මේ ABD. මේක කළු පාටින් අඳින්නද? හරිද? ABB මෙන්න මෙයා. හරිද පුතේ? මම මේ කළු පාටින් අඳින එකත් බලන්න. ඒ කළු පාට පේනවා කළු පාට නිල පාට පැහැදිලිව මම දන්න වීඩියෝ එකේ පේනවා පැහැදිලිව. පේන කටියක් උස්සන්න. මේක නිල් පාට පේනවද මේ? ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පේනවද නිල් පාට කළු පාට වෙන වෙනම පැහැදිලිව? ද නැත්නම් ඔක්කොම එක වගේද පේන්නේ? දැකලා කියන්නේ ඈ? මේක කළු කියලා පේනවද? නැත්නම් නිකන් ඔක්කොම එක වගේද පේන්නේ මම දන්නේ නැහැ. දැන් වීඩියෝ එකේ බලද්දි දැන් පේනවා ඔයගොල්ලන්ට එහෙනම්. හා. හොඳේ එතකොට මෙන්න මේ කළු පාටින් අදින. හරිද? මම මේ කළු පාටින් අදින එක බලන්න. මම ආයෙ දැන් මේ උඩින් මේක අඳිනවා මොකද නැත්තම්. මේ මෙන්න මේ අනින කුඩා කේන්ද්‍රික ඛණ්ඩේ. කවුද? ABD. ඔව්. පුතේ ඕකේ කේන්ද්‍ර කෝණي කීයද? මම මෙන්න මේ ඇදපු මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩය ඇතුලේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයක් ඔන්න ඇඳා. ඕකේ කේන්ද්‍ර කෝණෙත් කීයමද? අකල කියන්නේ. මෙන්න මේ ABD කුඩා මේ කේන්ද්‍රික ඛණ්ඩේ කෝණයක් කීයමද? හොඳයි අංශක 45යි මේ. ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණේ අංශක 45යි පොඩි එකෙත් 45යි. පුතේ ඕකේ අරේ කීයද මේ? කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ අරේ කීයද? සෙන්ටිමීටර් රූපේ බලන්න. හොඳයි 3.5යි ලකුණු කරලා තියෙනවා මේ. කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සෙන්ටිමීටර 3.5යි. පුතේ අපි දැන් හොයමු කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. ලියන්න. කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. ඇත්තටම සමහර ළමයි මම දාලා තිබ්බේ 9 හින්දා මුන් සෙට් එක මේ ක්ලාස් එකට ආවේ නැද්ද දන්නෙත් නෑ නේද? බලමුකෝ. ඔව් මැසේජ් එකේ මම දාලා තිබ්බේ 9 කියලා තමයි. ඊළඟ ක්ලාස් එක දැන් දාලා තියෙන්නේ 6 කියලා. 7 තමයි යන්නේ. ඒකින්ද දන්නෙත් නෑ. ඉතින් ඒත් ඉතින් ඔයාලගේ පන්ති ටයිම් එකත් එක්ක එහෙම අවුලක් වෙන්න බෑ. ඔයගොල්ලෝ පන්ති ටයිම් එක තිබ්බ ටයිම් එකනේ යන්නේ. නේද? 9දී සහ 10දී 11දී දිගටම මේ ටයිම් එක යන්නේ වෙනස් වෙන්නේ නෑ. හරි සෙන්සුරාදා සාමාන්‍ය පෙළට යනකම්ම සෙන්සුරාදා 5යි කාලට තමයි පන්ති ටයිම් එක. හරි. දැන් මේ ක්ලාස් එකේ නැති සෙට් එකක් ඉන්නවනේ භාගයක් විතරනේ. අහලා බලන්න ඕන මම හිතන්නේ එහෙම කේස් එකක් දන්නෙත් නෑ. නැත්නම් නත්තල් සමරනවත් දන්නෙත් නෑ. නේ? ගොඩක් අය ක්ලාස් එකේ යද නෑනේ. හරි? මොකද හිතන්නේ ඕගොල්ලන්ට? ඔය දෙකෙන් මොකක් හරි නේ නත්තල් නිසා ක්ලාස් එකේ නෑ නැත්නම් එක්ක 9 හින්දා කියලා එහෙම මොකක් හරි කේස් එකක් ගියත් දන්නෙත් නෑ. හරි. හොඳයි. හරි. කුඩා කේන්ද්‍රී ඛණ්ඩයේ ඡාප දිග හොයන්න බලන්න. ඉක්මන් කරන්න තව පොඩි වෙලාවක් තියෙන්නේ. කුඩා කේන්ද්‍රී ඛණ්ඩයේ ඡාප දිග හොයද්දි 2πr දාලා පුතේ පංගුව ඒ කීය දෙන්නේ? මේ පංගුව මේ කොටස උරුතකින් ඔව් අංශක 360න් කීයද? අංශක 360න් අන්න 45යි. මේ සරල කරාම 8 එකයි ඉන්නේ. අංශක 360න් 45යි. ඔව්. පුතේ හැබැයි ඕකේ අරේ සෙන්ටිමීටර් 3.5යි. ඕකේ අරේනේ. අරගේ අරේ 7යි. තේරෙනව නේද? හරි. හදන්න. 2 වැඩි කිරීම පයි පුතේ 22 බෙදීම 7යි ඈ. ඕකේ අරේ සෙන්ටිමීටර 3.5යි. සෙන්ටිමීටර 3.5යි. හරි. පුතේ වැඩි කිරීම මෙතන අංශක 360න් 45යි කියන්නේ කීයද? 45ට 45 එකයි 360 45 8යි 8 එකයි. මේක සුළු කරලා පට හොයලා දෙන්න මේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. හරිනේ පුතේ. ඔව්. මේක 3.5යි මේකත් 3.5යි ඈ. දාගන්න මේ ලිගවත්. මේකත් 3.5යිනේ. මේකත්
3.5යි මොකද මේ ලක්ෂය මේකේ හරියට තියෙන්නේ මේ d ලක්ෂය මේකේ හරියට තියෙන්නේ. ඕකේ මේකේ අඳුරු කරපු රූපය මෙන්න මේක පාඩ කරගන්න. මෙන්න මේක තමයි අඳුරු කරපු රූපය. ඕකේ පරිමිතිය හොයන්නත් ඕනේ. හොයලා අපි ඊට පස්සේ බලමු මොකද්ද ගානේ කියන්නේ කියලානේ. හරි. පොඩක් ගාන හදන්න උත්සාහ කරන්න. අඳුරු කරපු රූපේ පාට කරගන්න ටියුට් එකේ මෙන්න අඳුරු කරපු කොටස. හරි. දැන් අපි මේ වෙද්දි පුතේ මෙන්න මේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයලා ඉවරයි. සෙන්ටිමීටර් 5.5යි. මෙන්න මේ ඡාප දිග අපි හොයාගෙන ඉවරයි සෙන්ටිමීටර් 5.5යි කියන. හරි. ඒක සුරු කරලා කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයාගමු. ඡාප දිග හොයන්නේ හරි. මෙතන කැකේව කපන්න. දෙකට දෙකේව 1යි 8ට දෙකේව 4යි. 22ට දෙකේව 11යි 4ට දෙකේව 2යි. ඊට පස්සේ 3.5ට 3.5 ඒවා 1යි 7ට 3.5 ඒවා 2යි. පුතේ උඩ ඉදිරිුනේ 11. යට දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. 11 බෙදීම 4යි. කීය දෙන්නේ? මේ පැත්තකින් නිකන් දීර්ඝ බෙදීම දාලා 11 4ෙන් බෙදා ගන්න. 11ට 4 වරක් 2යි දෙවරක් 4 8යි. නේද? 11න් 8ක් අඩු කරාම ඉතුරු 3යි. උඩින් ගන්න ඉලක්කයක් නැහැ. පිටින් බිඳුවක් ගත්තී මෙතන දශම දිග තියන්න ඕනේ. 30ට 4 ඒවා. ඔව් 7යි. 7 වරක් 4 හොඳයි 28යි. 30න් 28ක් අඩු කරාම ඉතුරු 2යි. පිටින් බිඳුවක් ගත්තා 20යි. එතකොට 20ට 4 ඒවා හරියටම 5යි. බෙදලා ඉවරයි. 4 වරක් 5 20යි 20ක් ඉතුරු. පුතේ ඒ කියන්නේ 11 4ෙන් බෙදුවාම ඔව් 2.75යි සෙන්ටිමීටර. ඔය අපි හොයාගත්තේ පුතේ මෙන්න මේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. ලියන්න සෙන්ටිමීටර 2.75යි. මෙන්න ඡාප දිග. දන්නවා. දැන් පුතේ අපිට ඔය අඳුරු කරපු කොටසේ පරිමිතියක් දැන් ටක් ගාලා කිව්වේ හැකි. මේ අඳුරු කරපු කොටස මායින් වෙන රේඛාවල දිගවල් එකතු කරන්න දැන් ඒ නිසා අඳුරු කළ කොටසේ පරිමිතිය පුතේ අඳුරු කරපු කොටස මායින් වෙන්නේ සෙන්ටිමීටර් 5.5 එකතු කිරීම සෙන්ටිමීටර් 3.5 එකතු කිරීම සෙන්ටිමීටර 2.75 එකතු කිරීම සෙන්ටිමීටර 3.5 භාගවලින් ලියන්න පුළුවන් ඕක හරිය සෙන්ටිමීටර 3.5 පේනවද ඒ හරිය ලිව් එක කෙරවල පේනවද පේනවා හරි පුතේ මෙන්න අඳුරු කරලා තියෙන කොටසේ වටේ දිගවල් වල එකතුව මට මේක එකතු කරලා අගේ කියන්නේ දිනෙත් මේකද හරි හරි භාග සංඛ්‍යාවක් ලිව්ව හැකි හැබැයි පුතේ දශම කරගත්තාම ලේසි එකතු කරගන්න නේ හරි ඔකත් එකතු කරන්න බෑ එකතු කරමුකෝ හරි මොනවද එකතු කරන්න ඕනේ 5.5 3.5 2.75 ආයි 3.5 ඔන්න ටික එකතු කරන්න මෙතන 5 එනවානේ 5යි 5යි 10යි 5යි 15යි 7යි 22කින් දෙක දැම්ම ආයි දෙකක් ඉතුරු වෙනවා 2යි 5යි 7යි 3යි 10යි 2යි 12යි 3යි මම කියන්නේ පුතේ සෙන්ටිමීටර 15.2.5ක් ආපු කට්ටිය මේ අඳුරු කරපු කොටසේ පරිමිතියට සෙන්ටිමීටර උත්තරේ හරි කට්ටිය හොඳයි 15.2.5යි හරි මේ දිගවල් හතර එකතු කරාම අඳුරු කරපු රූපේ පරිමිතිය එනවා. හරි. පුතේ දැන් අපෙන් අහන්නේ මොකක්ද උත්තරේ? අන්තිමට අහන දෙයට උත්තරේ ලියන්න බෑ. ඔව්. පුතේ අපෙන් අහන්නේ APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. කොහොමද APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය? ඒකත් හොයන්න ඕනේ. ඒකත් හොයලා ඉන්නකෝ. APQR කේන්ද්‍රික ඛණ්ඩයේ අනුපුතේ ඒතකොට ඡාප කොටසයි අරේවල් දෙකයි එකතු කරන්න ඕනේ. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය ගන්න නැතනයිනේ. APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. ඒකත් හොයාගන්න වෙනවා.
हाँ අදාළ AP QR කේන්ද්‍රී කණ්ඩිකෝ AP පුතේ මේ Q ලක්ෂයෙන් මේ දාලා තියෙන්නේ. හරි. AP QR මෙන්න මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය. ටගාලා කියන්නේ මෙතන ඉඳන් මෙතනට දිග පුතේ 7යිනේ. 7යි. මෙතන ඉඳන් මෙතනට දිග 5.5යි. මෙතන ඉඳන් මෙතනට 7යි. ඒ කියන්නේ පුතේ 8 2යි 5.5 1යි. ඔන්න AP QR මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය. ටගාලා මට උත්තරේ කියන්න කීයද කියන්නේ. 7යි 14යි 14ට 5ක් දැම්මොත් 19යි තව 0.5ක් තියෙනවා. ඒ කියන්නේ පුතේ 19.5 සෙන්ටිමීටර. ඒකත් තේරුණාද? අඳුරු කරපු කොටසේ පරිමිතිය ඔන්න හොයාගත්තා. 15.25 සෙන්ටිමීටර. APQR ලොකු කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියක් ඔන්න හොයාගත්තා. දැන් අපෙන් අහනවා APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද? පුතේ ඔය අහන උත්තරේ ගන්න දැන් මොකද්ද කරන්න ඕනේ? APQR මේ ලොකු කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය අඳුරු කරන කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද කියලා අහන්නේ. දැන් අන්තිම උත්තරේ ඔය අහන එක ගන්න මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ කියන්නේ? උත්තරේ ගත්ත කට්ටිය ඉන්නවද? අන්තිම උත්තරේ ප්‍රශ්නේ අහන උත්තරේ මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. කාගෙන් කාවද? APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියෙන් ඒ කියන්නේ 19.5න් අඩු කරන්න ඕනේ අඳුරු කරන ලද කොටසේ පරිමිතිය 15.25. අන්න උත්තරේ එනවා. ටිකක් හොඳ ගාණක් නේ, ලේසි නෑ. හොඳට හිතලා හදන්න ඕන ගාණක්. හරි. ඉතින් ওই ගාණන් ටික ප්‍රමාණවත් පරිමිතිය දැන් හොඳටම ගණන් ටික හැදුවා. හරි. එතකොට අන්තිම උත්තරේ ගන්න නේ අවසාන උත්තරේ. එම නිසා ඕකේ ඔය අහන එක ඕන ලියලා හරියට මොකද කරන්න ඕනේ? 19.5න් අඩු කරන්න 15.25. උත්තරේ කී දෙන්නේ? APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද? මෙන්න පුතේ මේක අඩු කරලා උත්තරේ ගන්න. කීයද ආවේ? අඩු කරන්න ටක් ගාලා. මෙන් අඩු කරලා වෙන්නන්නද? 19.5න් අඩු කරන්න 15.25. හරි. මෙතන බිංදුවක් දාගන්න ඉලක්කම නැහැ. බිංදුවෙන් පහක් බෑ. මේ පැත්තෙන් එකක් ගත්තම 10ක් වෙලා එනවා. 10.10යි 10න් පහක් 5යි. මෙතන දැන් 4යි. එකක් ගත්තම 5න් 4න් දෙකක් 2යි. දශම පිට ගෙලින් දාගන්න. 9න් පහක් 4යි. එකෙන් එකක් බිංදුවයි. නේ? ඒ කියන්නේ පුතේ කීයද? 4.25. හොඳයි. උත්තරේ අන්තිම උත්තරේ 4.25 සෙන්ටිමීටර. හරි. දැන් අපි ඔතනින් පස්සේ එමු වර්ගමූලයේ පාඩමට. අසලින් හරිද? ඉක්ුණේ දිනේ හර නේද? හරි. ගානේ අහන උත්තරේ අන්තිමට 19.5න් 15.25 අඩු කරන්න. මේක තමයි පුතේ උත්තරේට එන්න ඕනේ. මේක තමයි අහලා තියෙන්නේ. ටිකක් ලොකු ගාණක්. නිකන් මේ වගේ අපිට දැන් රචනා ගණන් වලට පුතේ ඔය වගේ ගණන් එනවා. 10 පන්තියේදී ලකුණු 10 ගණන්. එතකොට මේ වගේ ගණන් එනවා. විනාඩි 15ක් විතර යනවා ගාණ හදන්න. මේ රචනා ගාණක් කරද්දී එහෙමයි විනාඩි නේ? නෑ අද ක්ලාස් එක 7ට ඉවරයි ඈ. මම කියන්නේ ජනවාරි මාසෙ ඉඳන් අපි පන්තිය එතකොට ගෙහිල්ලැල්ලේ පැය දෙකමාරක් විතර කරනවා. පළවෙනි පැය දෙකේ අපි 10 පන්තියේ පාඩම කරලා අන්තිම පැය භාගයේ
අර 9 පන්තියේ මම ඔයගොල්ලන්ට දෙනවනේ පේපර් එකක්. ඒවා සාකච්ඡා කරමු. හරි. ඔව් අපි දිගටම පැය දෙකමාරක් කරමු. දැන් 10 පන්තියේ ඊට පස්සේ පේපර්ස් කරන්නත් එපා. අමතර දවසක් දාන්නත් පුළුවන් නැත්නම් අපි එදාටම එහෙම බලලා කරමු. හරි. මාර්තු ඔයගොල්ලන්ගේ ටෙස්ට් එක නේ ඉස්කෝලේ 9 පන්ති ඉවර කරන ගම්ම 9 පන්තියේ පේපර්ස් සාකච්ඡා කරනවා. ඒ අතර අපි 10 පන්තියේ පාඩම් ටිකක් කරගෙන යන්න ඕනේ. නැත්නම් බෑනේ. හරි දැන් 10 පුතේ පළවෙනි පාඩම දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි. ගන්නොත් හදුවා. එක එක ටර්ම් දාලාද එතකොට? ටර්ම් ටෙස්ට් එකක්ම දාලාද? ඉතින් කමක් නැහැ. දෙවන වාර පරීක්ෂණයකුත් තියනවද ජනවාරි මාසේ? සමහර ඉස්කෝල මාර්තු අප්‍රේල් එහෙම තියනවා ඉතින්. හරි. එතකොට ඒ එන්නේ මේ පාඩම් ටිකේ විතරයි නේද? දෙවන වාර පරීක්ෂණයට එන්නේ පළවෙනි වාරේ පාඩම් ටිකයි දෙවන වාරේ පාඩම් ටිකයි විතරයි. එහෙමද? කරපු පාඩම් ටික ඉස්කෝලේ කරපු පාඩම් ටික විතරද? ඒක ඔක්කොගෙම දානවද? අහලා බලන්න නේද? හරි. හොඳයි. මොකක්ද ගැටලුවක් නෑ අපි දැන් පේපර්ස් ටිකක් කොහොමද කරනවනේ. හරි. එතකොට පුතේ අපි එහෙනම් එමු. හරි. පැය වගේක් වගේ කල් තියෙනවානේ. හරි. වර්ග මූලය පාඩම වැඩි ගන්න නේද? මේ ගාන පුතේ ආයෙ පාරක් හදන්න ඕනේ මේ අදහමු ගාන ටික වැදගත්. අර පන්ති හදුවා වගේ ලේසිම ගණන් නෙමෙයි. පන්තියේ තමාරු ගණන් දෙකක් මම හැදුවා මට මතක විදියට. මේවත් පුතේ හොඳ මට්ටමේ ගණන් ඈ. ආයෙ පාරක් මේ ගණන් ටික හදන්න මාක් කරගන්න ගෙදරදී. බලන් හදන්න එපා. තනියම හදලා ආයෙ උත්තර චෙක් කරගන්න. හරි. නිකන් ඉන්න ගමන් හදන්න ගණන්. ඒතර ගණන් වලට ටිකක් ඔය අමාරු කට්ටිය නේද? ගණන් වලට ආස වෙන්න ගණන් හදන්න බැරි වුණා. නිකන් ඉඳලා හරියන්නේ නැහැ ඊට පස්සේ. හරි. උදා අපි ඊට පස්සේ ඉන්න හදන්නේ දෙවෙනි පාඩමට වර්ගමූලය. වර්ගමූලය දැන් අපි අද පැය භාගයක් වගේ ඉඳන් තියෙන හින්දා මම පොඩක් වර්ගමූලය සම්බන්ධයෙන් පුතේ අපි 9 දී සහ 8 දී ඉගෙන ගත්ත කොටස් ටික චුට්ටක් මතක් කරගන්නම්. මොකද ඒ ටික ඕනේ 10 පන්තියේ මේ වර්ගමූලය පාඩමේ අද්දි. හරි නේද? එතකොට මේ සංඛ්‍යාවක වර්ගමූලය ඒ වගේම සංඛ්‍යාවක වර්ගය ඔය දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මොකද වර්ගමූලය කියලා අදහස් කරන්නේ? සංඛ්‍යාවක වර්ගමූලය ඒ වගේම සංඛ්‍යාවක වර්ගය. හරි. නේද? හොඳයි අහගන්නකො. අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා උදාහරණ ටිකක් බලමු. දැන් මම නිකන් අහනවා මෙහෙම. හරිද? අපි ගත්තොත් 4 වර්ගය. 4හි වර්ගය. අපි කොහොමද ලියන්නේ? 4හි වර්ගය. මේක මොකද අපි ලියන්නේ වර්ගය කියන එක ලියද්දී අපි පාවිච්චි කරන්නේ දෙකේ දර්ශක බලයනේ. 4හි වර්ගය. 4 දෙකේ දර්ශකය. වර්ගය සඳහා අපි පාවිච්චි කරන්නේ දෙකේ දර්ශකය. මතකයි නේද? සංඛ්‍යාවක වර්ගය 4 කියන සංඛ්‍යාවේ වර්ගය අපිට හොයාගන්න ඕන නම් 4 වර්ගය. මොකක්ද අපි කරන්න ඕනේ එතකොට? මෙතන දර්ශකත් එක්ක අපිට 4 වාර දෙකක් විහිදුවා ලියන්න ඕනේ. නේ? 4 වාර දෙකක් විහිදුවා ලියන්න ඕනේ. 4ේ වර්ගය කියන්නේ 4 වරක් 4. එතකොට පුතේ කීයද එන්නේ? 16 නේ? 4ේ වර්ගය කියන්නේ 4 වරක් 4. 16යි. ඊට පස්සේ පුතේ මම අහනවා 16 වර්ගමූලය. 16 වර්ගමූලය. 16 වර්ගමූලය. අපි වර්ගමූලයේ සඳහා පාවිච්චි කරන සංකේතය මොකක්ද? අර නිකන් කොක්ක වගේ සංකේතය පාවිච්චි කරන්නේ නේ. වර්ගමූල ලකුණ. හරිද? 16 වර්ගමූලය අපි ලියන්නේ 16 ලියලා මේ වර්ගමූල ලකුණ පාවිච්චි කරන්න ඕනේ. දැන් මේකේ තේරුම 16 වර්ගමූලය කියන එක. 16 වර්ගමූලය ඇහුවොත් ඕගොල්ලෝ දන්නවා කීක උත්තරේ කෙලින්ම ඔව් 4යි. ඒ කියන්නේ මෙහෙම පොඩි සම්බන්ධයක් තියෙනවා. එක පැත්තකට යද්දි වර්ගය අනිත් පැත්තට යද්දි වර්ගමූලය. දැන් බලන්නකෝ
4 වර්ගය ඇහුවොත් 16යි. 4 වර්ගය ගන්න මේක නේද රටාව. ඉතින් එක පැත්තකට වර්ගය අනිත් පැත්තට යද්දි වර්ගමූලය. හරි 4ෙහි වර්ගය මම කියන්නම් 4ෙහි වර්ගය. හරි 4ෙහි වර්ගය. හරි ඒ කියන්නේ 4 වර්ගය. කෙලිම කියන්නේ 16යි. අනිත් පැත්තට යද්දි 16 වර්ගමූලය. හරිද 16 මේක අනිත් පැත්තට ලියන්නකො මෙන්න ලියලා ඊතල දාලා තියෙනවා නේද? ඔව් 16 වර්ගමූලය. හරි 16 වර්ගමූලය. ඒ කියන්නේ 16 වෙන්න වර්ගමූලය. හරි 16 වර්ගමූලය කීයද? 4යි. ඉතින් මේක ඕනම තැනකට හරි. ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක වර්ගය ගත්තාම අපිට අවයක් එනවනේ. ඒකේ වර්ගමූලය ගත්තාම මේක එන්න ඕනේ. තේරෙනවද? මෙන්න මෙහෙම රටාවක් තියෙනවා. දැන් හිතන්නකෝ තව එකක් අපි ගත්තොත් 10. මොන සංඛ්‍යාවකද මේක හරියයි? 10 වර්ගය කියන්නේ 10 වර්ගය කීයද? 10 වරක් 10. නේ? 100යි. හොඳයි. 10 වර්ගය 100යි. පුතේ එතකොට 100 වර්ගමූලය නේද? 100 වර්ගමූලය කීයද? 100 වර්ගමූලය 10යි. ඊට පස්සේ 8 වර්ගය කීයද? 8 කියන සංඛ්‍යාවේ වර්ගය 8 වරක් 8 64යි. 64 කියන සංඛ්‍යාවේ වර්ගමූලය ඇහුවොත් කීයද? 64 කියන සංඛ්‍යාවේ වර්ගමූලය ඇහුවොත් 8යි. ඊට පස්සේ 12 වර්ගය කීයද? 12 වර්ගය 12 12 හොඳයි 144යි. 144 කියන සංඛ්‍යාවේ වර්ගමූලය ඇහුවොත් 12යි. දෙකද? ඒ කියන්නේ පුතේ ඕනම තැනක සංඛ්‍යාවක වර්ගය ගත්තාම එන අගය ඒකේ වර්ගමූලය ගත්තාම එන අගය අපිට මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා මේ. එක පැත්තකට යද්දි වර්ගය එකකින් අනිත් පැත්තට යද්දි වර්ගමූලය. 20 වර්ගය කීයද? 20 වරක් 20. 20 වර්ගය 20 වරක් 20 මතක තියෙන්න ඕනේ. වැඩි කරලා ගන්න පුළුවන්. 20 වර්ගය ඒවා සාමාන්‍යයෙන් මතක තියෙන්න ඕනේ. හරි එකේ වර්ගය දෙකේ වර්ගය තුනේ වර්ගය හතරේ වර්ගය පහේ වර්ගය දැන් මතක තියෙන්න ඕනේ. දැන් 10 පන්තියේ ඉන්නේ. හරිද? නේ? 10ට යන්නේ කට්ටිය ඉන්නේ. හරි 6 වර්ගය 7 වර්ගය 8 වර්ගය 9 10 වර්ගය 11 වර්ගය 11 වරක් 11 121යි. 121 ගේ වර්ගමූලය 11යි. 12 වර්ගය හරි 13 වර්ගය 13 වරක් 13. සගලා 100 හොඳයි 69යි. 169යි. 169 වර්ගමූලය 13යි. 13යි. ඊට පස්සේ 14 වර්ගය 14 වර්ගය 14 වරක් 14 196යි නේ 196යි 196 වර්ගමූලය 14යි. ඒ ටික පොඩ්ඩක් පුතේ මතක තියෙන්න ඕනේ නැත්නම් වැඩි කරලා ගත හැකි ටක් ගාලා 15 වර්ගය 15 වරක් 15 225යි. දැන් මේ පාඩමේ ගණන් හදද්දී ඔය කියන ටික ඕනේ මතක තියෙන්න ඕනේ. 225 වර්ගමූලය 15යි. 16 වර්ගය 16 වරක් 16 256යි. නැත්නම් 16න් වැඩි කරලා ගන්න ඕනේ. 16 වරක් 16 නේ 16 වර්ගය 256යි. 256 වර්ගමූලය 16යි. හරි ඔය වගේ 17 වර්ගය 18 වර්ගය 19 වර්ගය 20 වර්ගය නම් කෙලින්ම 400යි. 20 වරක් 20 400 වර්ගමූලය 20යි. ඊට පස්සේ 25 වර්ගය 25 වරක් 25 625යි. ඒ ටික මතක තියෙන්න ඕනේ නේද? මතක නැති ළමයි ටක් ගාලා විසිල් බෝඩ් එකක හරි ඔයා ලියලා පිටි අලව ගන්න. මොකද ඒ ටික ඉතාමත් වැදගත්. හරි 10 11 පන්ති වලදී පුතේ එකේ ඉඳන් 25 දක්වා තියෙන සංඛ්‍යාවල වර්ග අගයන් මතක තියෙන්න ඕනේ. ටක් ගාලා එතකොට ගණන් වල ගානක තිබ්බොත් මතක නම් ටක් ගාලා ගණන් හදන්න පුළුවන්. නැත්නම් වැඩි කරලා ගන්න එපා. එකේ සිට 25 තෙක් සංඛ්‍යාවල වර්ග අගයන් ලස්සනට පාට පෑන් වලින් කොලයක ලියලා පිටි අලව ගන්න. මතක නැති කට්ටිය ගොඩක් ඉන්නවා මම දන්නවා මෙතන. සමහර අයට මතක ඇති. හරිද? මතක තියාගන්න ඕනේ ටික ඈ. ඔළුවේ ටිකක් අර මතක තියෙන්න ලේසියෙන් ගණන් හදද්දිත් මං ඈ. නැත්නම් වැඩි කරලා ගත්ත හැකි. නේ 25 වර්ගය හැවුවොත් 25න් වැඩි කරන්න. 625යි හොඳයි. 25 තරක් 25 625යි. 625 වර්ගමූලේ
25යි. හරි. මොකද එතකොට දැන් අපි මෙතන ඉගෙන ගත්ත මෙහෙම දෙයක්. දැන් කිසියම් සංඛ්‍යාවක් උදාහරණ මෙහෙම දෙයක් නෙමෙයි ඉගෙන ගත්තේ. දැන් හිතන්නකෝ 16 වර්ගමූලය 4යිනේ. ඒ කියන්නේ පුතේ කිසියම් සංඛ්‍යාවක් මොකද අහගන්න කිසියම් සංඛ්‍යාවක් ඕනම පූර්ණ සංඛ්‍යාවක් වේවා දශම සංඛ්‍යාවක් වේවා හරිද භාග කියන්නේ දශම සංඛ්‍යාවනේ හරි පූර්ණ සංඛ්‍යා හෝ භාග මේ දශම සංඛ්‍යා ඕනම සංඛ්‍යාවක් පුතේ එකම සංඛ්‍යා දෙක ගුණිතයකින් ලියන්න පුළුවන් නම් මොකද අහගන්න මොකක් හරි සංඛ්‍යාවක් මම උදාහරණයකට ගන්නවා 16 ඕනම සංඛ්‍යාවක් මොකක් හරි සංඛ්‍යාවක් තවත් එකම සංඛ්‍යා දෙක ඒ කියන්නේ පුතේ මෙතෙන් තැලින සංඛ්‍යාවයි මෙතෙන් තැලින සංඛ්‍යාවයි එකම සංඛ්‍යා දෙකක් වෙන්න ඕනේ. හරි කිසියම් සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙක ගුණිතයකින් ලියන්න පුළුවන් නම් මෙන්න මේ සංඛ්‍යාවේ වර්ගමූලය සමාන වෙනවා මේ එක සංඛ්‍යාවක අගයකට. ඔන්නෝක තමයි වර්ගමූලය කියන එකේ අදහස. ඒක ඉවක තේරුණාද? දැන් පුතේ බලන්නකෝ 16 කියන එක ලියන්න පුළුවන් මේ එකම සංඛ්‍යා දෙකක් වෙන්න ඕනේ. මේ කොටුවටයි එකම සංඛ්‍යා දෙකක් ලියෙන්න ඕනේ. 4 වරක් 4 ලියන්න වෙන්නේ. 8 වරක් 2 16ට සමානයි. හැබැයි පුතේ එකම සංඛ්‍යා දෙකක් වෙන්නේ කිසියම් සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙක ගුණිතයකින් ලියන්න පුළුවන් නම් මේ සංඛ්‍යාවේ වර්ගමූලය සමාන වෙනවා මෙන්න මේ එක සංඛ්‍යාවක අගයකට. කීයකද? 4කට. දැක්කද? ඉතින් ඕක තමයි වර්ගමූලයෙන් අදහස් කරන්නේ. කිසියම් සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙක ගුණිතයකින් ලිවිය හැකිනම්. හරිද? එකම සංඛ්‍යා දෙක ගුණිතයකින් ලියූ විට එම සංඛ්‍යාව සමාන වෙනවා මේ සංඛ්‍යාවේ වර්ගමූලයට. හරිද? නැත්නම් අර කලින් කිව්ව විදිහට අදහස ඔලුවට දාගන්න පුළුවන්. එක පැත්තකට සංඛ්‍යාවක වර්ගය අනිත් පැත්තට ඒ සංඛ්‍යාවේ වර්ගමූලය. එහෙම හිතන්නත් පුළුවන්. හරි මම පොඩක් කියන්න ඔය කිව්ව ටික පැහැදිලි කට්ටිය අතුස්සන්නේ. අපි තව එකක් ගමුකෝ. තව උදාහරණයක්. හරිද? මම ඊට පස්සේ 64 කියන එක මට ලියුම් වෙහෙකි එකම සංඛ්‍යා දෙකක ගුණිතයකින්. කීවරක් කීයද? 64 කියන එක. ඔව් 8 වරක් 8. එතකොට පුතේ 64න් වර්ගමූලයට එන්නේ මේ එක සංඛ්‍යාවක අගය. 8යි. දැක්කද? කිසියම් සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙක ගුණිතයකින් ලියූ විට මෙම සංඛ්‍යාවේ වර්ගමූලය අර එක සංඛ්‍යාවක අගයකට සමාන වෙනවා. මතක තියාගන්න. හරි. පුතේ අපි පොඩ්ඩක් පටන් ගමු එහෙම ලියලා වර්ගමූලය කියලා දැම්ම මාතෘකාව. වර්ගමූලය දෙවෙනි පාඩම. ඉස්සර දාන්න මෙහෙම 10 පන්තියේ දෙවෙනි පාඩම ගණිතයේ වර්ගමූලය. හරි. අපි පොඩක් උදාහරණ ටිකක් මෙහෙම ලියාගමු. ඉස්සෙල්ලා පුතේ වර්ගමූල ලකුණ ලියන්න ඕනද? වර්ගමූල ලකුණ කියලා දාලා හම්බෙන්නේ ඕන ලියාගන්නකො. වර්ගමූලයේ සඳහා භාවිතා කරන ලකුණ වර්ගමූල ලකුණ. පොක්කක් වගේ ලකුණක් පාවිච්චි කරන්නේ ඒක ලියාගන්නකො. වර්ගමූල ලකුණ කියලා දාලා. පොත පැන්නේ. හරිද? ඉක්මන් කරන්න. හරි. පොඩක් උදේ අපි මේ උදාහරණ ටික ලියාගමු. උදාහරණ ටික දාන්න. යන 4 වර්ගය. 4 වරක් 4 සමානයි 16. ඊට පස්සේ 4 වර්ගය හරිනේ 4 වරක් 4 සමානයි 16. ඊට පස්සේ 16 වර්ගමූලේ කියලා දාලා ලියාගන්න මේ. මේ කියන්නේ 4 වර්ගය 4 වරක් 4 16යි. හරි 4 වර්ගය 4 වරක් 4 16යි. ඊට පස්සේ පුතේ 16 වර්ගමූලය අපි ලියන්නේ 16 ලියලා මේ වර්ගමූල ලකුණ දාන්න. වර්ගය සඳහා දාන්නේ දෙකේ දශකයේනේ. වර්ගමූලය සඳහා දාන්නේ වර්ගමූල ලකුණ.
මේක ලියන්න. හරි. ඒ ටික ලියලා ඉවර කට්ටිය ආයෙ මේක ලියන්න. මෙතෙන් ටික ලියලා උතනින් පස්සෙත් මේක ලියන්න. මේ රවුන්ඩ් කරපු එක. 16 සමානයි කොටු දාලා ලියා ගන්න කමන්නේ. එහෙනම් රතු පෑනේ කොටු දෙකක් දාලා ලියා ගන්න. කිසියම් සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙකක ගුණිතයකින් ලියන්න පුළුවන් නම් මේ සංඛ්‍යාවේ වර්ගමූලය සමාන වෙනවා මේ එක සංඛ්‍යාවක අගයකට. හරිද? ඔක තමයි පුතේ වර්ගමූලයේ අදහස. මේක ලියුවනේ මෙතන ටික. හරි. මේක ලියන්න. හරි. මේක ලියුවා මේක ලියන්න දැන්. 4හි වර්ගය සමානයි 16යි. 16හි වර්ගමූලය 16 වර්ගමූලය සමානයි 4යි. එක පැත්තකට වර්ගය අනිත් පැත්තට වර්ගමූලය. මේක අර ලියන්න. 10 වර්ගය 100යි. 100 වර්ගමූලය 10යි. ඉක්මන් ලියන්න. හරිද? හරි. ඉවරද? මේක ලියලා ඉවරද? හරි. ඔතනත් ඔන්න ඕකෙටින් පුතේ මේක ලියමු. හරි. මෙතන එකක් ලියවද? ඉවරද? හරි. ඕකෙත් ඔන්න පුතේ අපිට 100 කියන සංඛ්‍යාව ලියුව හැකි එකම සංඛ්‍යා දෙකක ගුණිතයකින්. 100 කියන එක ලියුව හැකි 10 වරක් 10. එතකොට 100 වර්ගමූලයට පුතේ එන්නේ මේ එක අගයක් නේද? 10යි. හරි. ඊට පස්සේ අපි ඊට තව ගමු ඕනම්. හරි දැන් 225 කියන සංඛ්‍යාව අපිට ලියුව හැකි දෙකේ බලය මොකද? දෙකේ බලයද? දෙකේ බලය කියන්නේ වර්ගය. දෙකේ බලය කියන්නේ වර්ගය. සංඛ්‍යාවක දෙකේ බලය කියන්නේ වර්ගය කියන එක. නෑ. ඒක අපි 11 පන්තියේ කියලා දෙන්නම්. ඕක නෙමෙයි මම මෙතන දැන් කියන්නේ නැහැ ඒක. 11 පන්තියේ තියෙනවා. හරිද? වර්ගමූලය කියන එකට දර්ශකයක් තමයි එන්නේ. ඒක අපිට දැන් නෑ 10 පන්තියේදී නෑ 11 තියෙන්නේ. හරි. 4 ඍණ දෙකේ දර්ශකය කියන්නේ ඒක නෙමෙයි. හරි. වර්ගය කියන්නේ ධන දෙක දර්ශකයේ දෙකේ බලය. 4 වර්ගය සංඛ්‍යාවක වර්ගය කියන්නේ සංඛ්‍යාවක දෙකේ දර්ශකය. දෙකේ දර්ශක බලය. නැත්නම් වර්ගය. හරි. ඒක අනිත් පැත්තට එද්දි වර්ගමූලය. මේ පුතේ වර්ගමූලය කියලා කියන්නේ ඇත්තටම දර්ශකයක්. ඒක අපිට දැන් 10 දී නෑ. 11 පන්තියේ පළවෙනි පාඩමේ ඉගෙන ගන්න තියෙනවා ගණන් වල ලබන අවුරුද්දේ. හරි. ඒක දැන් අවශ්‍ය නෑ මම ඉතින් කියන්නේ නෑ. දැන් අපි මේ කියන ටික මතක තියාගත්තාම ප්‍රමාණවත්. 10 දී 11ව දැන් ඉගෙන ගන්න යන්න ඕනේ නෑ. ඒකද මම කියන්නේ නෑ. මේ කියන ටික විතරක් ඇති හරි. පුදුක 225 අපිට ලියුව හැකි එකම සංඛ්‍යා දෙකක ගුණිතයකින් 15 වරක් 15 නේ. 15 වර්ගය 225යි 15 වරක් 15. එතකොට 225 වර්ගමූලයට පුතේ ඉන්නේ මේ එක සංඛ්‍යාවක අගය. ඒ කියන්නේ 15. දැක්කද? හරි. එහෙනම් පුතේ ඇත්තටම අපිට දැන් සංඛ්‍යාවක වර්ගමූලය කියන එක මෙන්න මෙහෙම හඳුන්වන්න පුළුවන්. කොහොමද? කිසියම් සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් නම් නේ කිසියම් සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට එම එක් සංඛ්‍යාවක් අර සංඛ්‍යාවේ වර්ගමූලයට සමාන වෙනවා. අපි ඔක රතු පැනෙන් ලියමු.
හරි. ඔය ටික ලියා ගන්නකො මෙතෙන් දෙනකම්. හරිද? ඉක්මන් කරන්න. හරි. ඉතින් මෙහෙම ලියමු අපි ඈ. ලියන්න රතු පෑනෙන් තරුවක් දාලා ලියන්න. සංඛ්‍යාවක් රතු පෑනෙන් ලියන්න. සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙකක සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියූ විට එම සංඛ්‍යාවේ වර්ගමූලය එම එක් සංඛ්‍යාවකට සමාන වේ. ඔක හොඳට ඔලුවට දාගන්න. එම එක් සංඛ්‍යාවකට සමාන වේ. හරි. චුට්ටක් පුතේ ඕගොල්ලෝ ගාව කැල් එකක් ගෙදර තියනවා නේද? කැල් එකක් තියනවනේ ටක් ගාලා කැල් එක ගන්න. කැල් එකේ පොඩ්ඩක් බලන්න පුතේ වර්ගමූල බටන් එකක් තියනවද කියලා ගෙදර කැල් එකේ. ටක් ගාලා කැල් එකක් ගන්න. ගත්තද? හොඳයි. මම කිව් එකත් ලියලා ඉවරයි. හරි. දැන් පුතේ අපි නිකන් සංඛ්‍යා කීපයක් චුට්ටක් ගමු මෙහෙම. ලියලා ඉවරනේ රතු පෑනේ ලියුවා නේද? හරි. හරිනේ ටික? හරි. පුතේ කැල් එකක් ගාලා ළඟට ගන්නකො. මම නිකන් දැන් මෙහෙම සංඛ්‍යා කීපයක් දෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25. ඔකේ මම පූර්ණ සංඛ්‍යා ටිකක් ගත්තා. දිගටම ඔය බැලුවේ ඈ. හරි. දැන් පුතේ මම මේ එකකින් පටන් ගන්න මේ පූර්ණ සංඛ්‍යාවල මම වර්ගමූල හොයන්න හදන්නේ. බලමු කන්කාලා කියන්න පුළුවන් කියලා පුතේ එකේ වර්ගමූලය කීයද? එක කියන සංඛ්‍යාව එකම ඉලක්කම් දෙකක ගුණිතයකින් ලියන්න පුළුවන්ද? ඔව්. කී වරක් කීයද? එක් වරක් 1. හොඳයි. එක් වරක් 1නේ. එහෙනම් පුතේ එකේ වර්ගමූලය 1ට සමාන වෙනවා. හරි. අන්න දැන් දෙකේ වර්ගමූලේ මාන කේස් එකක් වෙනවා. දැන් ඔයගොල්ලෝ බලයි දෙකේ වර්ගමූලය කියන එක මීට කලින් අපිට හම් වෙලාම නැහැ 8 9 දී. දෙකට වර්ගමූලයක් තියනවා කියන කට්ටිය අත උස්සන්න. මම දන්නවා ඔයගොල්ලන්ට කියන්න බෑ. කැල් එකේ ගහලා බැලුවොත් කිව්ව හැකි. දෙකේ වර්ගමූලයගේ මීට කලින් ඔයගොල්ලෝ දන්නෙත් නෑ. ඉගෙනගෙනත් නෑ. ඔව් හරි. දෙකට වර්ගමූලයක් දෙක කියන සංඛ්‍යාවට වර්ගමූලයක් තියනවද? තියනවා පුතේ. කොහොමද සංඛ්‍යාවකට වර්ගමූලයක් තියනවා. හැබැයි අපිට ඒක ටක් ගාලා කියා ගන්න බෑ. ඊට පස්සේ ඔය කේස් එකම එනවා 3 වර්ගමූලයට. 3 වර්ගමූලයටත් අගයක් තියෙනවා. කැල් එකේ ගහලා නිකන් කාටද බැලුවේ හැකි.
කැලලයක් ගත්තා ළඟට. දෙකේ වර්ගමූලයගේ කැලලකින් හෙව්ව හැකියි ඕක. මේ වර්ගමූල බටන් එකක් තියෙනවා නම් හෙව්ව හැකියි කැලලකේ. පුළුවන්ද? කොහොම කට්ටිය ඉන්නවද? කැලල එකක්ම එකයි ගන්න කිව්වේ. විභාගයට කැලල දෙන්නේ නැහැ. මම දැන් ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ දෙකේ වර්ගමූලය හොයන්නේ කොහොමද කියලා මේ පාඩමේදී. තුනේ වර්ගමූලය කොහොමද හොයන්නේ කියලා දෙන්න හදන්නේ. කැලලකේ නිකන් ගහලා බැලුවද? දෙකේ වර්ගමූලය කීයද? ඈ? මොකක්ද ආවේ උත්තරේ? මාර්ගයේස් එක. දෙකේ වර්ගමූලය ගත්ත කෙනෙක් ඉන්නවා නම් කැලලකින් ගහලා අතුස්සන් ගත්ත කට්ටිය ඉස්සෙල්ල. ඔව් දෙකේ වර්ගමූලය. හොඳයි. කීයද ආයේ පුතේ දිනෙත්? 1. උත්තරයක් එනවා. 1.41 4.2 1.3 අම්මෝ දශම ස්ථාන හෙන්නේ ගොඩක් එනවා. හරි. ගත්ත කට්ටිය ඉන්නවද? තුනේ වර්ගමූලය කැලලකේ ගහලා බලන්න. හොඳයි කට්ටිය මම දැක්ක උත්තර දාලා තියෙනවා. දෙකේ වර්ගමූලය මම නිකන් ඕනනම් ලියන්නම්. අන්සිර හොඳයි. දෙකේ වර්ගමූලය කැලලකේ ගහුවාම මාර්ගයේස් එක 1.4 තව ඔහොම ඉලක්කම් සෙට් එකක් එනවා ඉවරයක් වෙන්නේ නැහැ. තුනේ වර්ගමූලය කැලලකේ ගහලා බලුවොත් උත්තරේ කී දෙන්නේ? 1. පොතක් ගන්න කියන්නේ. 7යි 3යි 2යි ඔව් 7යි 3යි 2යි තව එනවනේ. දිගටම එනවා ඉලක්කම් ඉවරයක් වෙන්නේ නැහැ. හරි. පුතේ එකේ වර්ගමූලෙත් ගහන්නකො කැලලකේ එකක්. නේ හරියන්නේ නැත්තම්. එකේ වර්ගමූලය කැලලකේ ගහුවාම හරියටම එක එනවා හරි. ඊට පස්සේ පුතේ මෙයා අල්ලත් නැහැ. 4 වර්ගමූලය එකක් ගාලා කිව්ව හැකි. හරියටම කී දෙන්නේ? 4 වර්ගමූලය කැලලකේ ගහන්න ඕනේ. අපි දන්නවා මොකද 4 කියන්නේ දේවලක් දෙකනේ. 4 වර්ගමූලය හරියටම 2යි. හරි. දැන් පොඩ්ඩක් අර මම කිව්ව වැඩේ බලමු. 5 වර්ගමූලය දැන් ඔහොම හෙව්ව හැකි. 5 වර්ගමූලෙත් ටක් ගාලා කියන්න බෑ. කැලලකේ ගහලා බැලුව හැකි. ඈ? ඒ කියන්නේ පුතේ එහෙම එන්නේ සමහර සයන්ටිෆික් කැලලයක්ද වගේ තියෙන්නේ. පුතේ මේවල වර්ගමූලයට එන පුතේ උත්තරේ දශම ස්ථාන ගන්න ඉවරයක් වෙන්නේ නැහැ. ඒකයි එහෙම අර සංකේතයක් සමහරලාට වැටෙන්නේ. හරි? නේද? හොඳයි. ඒක ගැන වැඩි හිතන්න යන්න එපා. හරි. පුතේ දැන් 5 වර්ගමූලයටත් අපිට ටක් ගාලා කියන්න බෑ. ඕනනම් කැලලකේ ගහලා බැලුව හැකි. 6 වර්ගමූලෙත් එහෙමයි, 7 වර්ගමූලෙත් එහෙමයි, 8 වර්ගමූලෙත් එහෙමයි, 9 වර්ගමූලෙ ටක් ගාලා කිව්ව හැකි. හරියටම තමයි. නේ? ඔව්. ඔය වගේ පුතේ දැන් මම මේවල මේ කියන්නේ නැහැ වර්ගමූලා කියන්නේ. කොහොම ආයි 10 වර්ගමූලෙත් ඔය කේස් එකම එනවා. හරි පුතේ මේ හැම සංඛ්‍යාවකටම වර්ගමූලයට උත්තරයක් එනවා. දැන් මෙහෙම සීන් එකක් තියෙනවනේ. හරි දැන් මම මේවල වර්ගමූල අපි දන්නවා මේවල එකේ වර්ගමූලය 1යි. මොකද 1 කියන සංඛ්‍යාව ලියුව හැකි එකම ඉලක්කම් දෙකක ගුණිතයකින්. එක් වරක් 1 1යි. එතකොට එකේ වර්ගමූලය කෙලින්ම 1ට සමාන වෙනවා. 4 වර්ගමූල 2යි. හේතුව 4 ලියුව හැකි එකම සංඛ්‍යාවක ගුණිතයකින්. එකම සංඛ්‍යා දෙකක ගුණිතයකින්. දෙවරක් 2. 4ට සමානයි 4 වර්ගමූලය 2යි. 9ත් එහෙමයි. හරි. ඒත් මේකටත් ඔය කියන දේම හරිනේ. මම බලන්නකෝ දැන් කැලලේදී ඔයගොල්ලන්ට දෙකේ වර්ගමූලයට උත්තරයක් ආවනේ. 1.41යි 4යි තව ඉලක්කම් සෙට් එකක් ආවනේ. ඒකෙන්ම ගුණ කරලා බලන්න පුතේ දෙක එනවා හරියට. කොහොමද? දැන් මම ඔයාලට කිව්වේ දැන් කිසියම් සංඛ්‍යාවක ඒ කියන්නේ එකේ වර්ගමූලය. හරිද? මොකද 1 කියන එක අපිට ලියුව හැකිනේ එක ගුණ කිරීම එක කියලා. එතකොට එකේ වර්ගමූලයේ පුතේ මේ සංඛ්‍යාව ලියන්න ඕනේ. 4 වර්ගමූලය. 4 ලියුව හැකිනේ දෙක ගුණ කිරීම දෙක කියලා නේ? ඒක 4 වර්ගමූලයට එන්නේ මේ එක සංඛ්‍යාවක අගයනේ 2යිනේ. හරි. පුතේ ඔය වගේම දැන් 2 කියන ඉලක්කම ලියුව හැකි එකම සංඛ්‍යා දෙකක ගුණිතයකින්. මොනවාද දෙක කියන සංඛ්‍යාව ලියුව හැකි. හරි. ඕගොල්ලන්ට ඔය කැලලකේ ගැහුවාම ආවන උත්තරයක් දෙකේ වර්ගමූලෙද? අන්න ඒ සංඛ්‍යාව මම කොහොමද දැන් ලියන්නම් ඈ 1.4යි 1.4යි තවත් මේක ඉලක්කම් එනවා. හරි. ගුණ කිරීම ආයි 1.41යි 4යි තව ඉලක්කම් එනවා. දශම ස්ථාන ඉවරයක් වෙන්නේ නැහැ මේ. පුතේ ඔය දෙක ගුණ කරාම දෙක එනවා හරියටම. ඒ කියන්නේ දෙක කියන සංඛ්‍යාව පුතේ එකම සංඛ්‍යා දෙකක ගුණිතයකින් ලියන්න පුළුවන්. හැබැයි වැඩේ කියන්නේ ඒ සංඛ්‍යා මොන සංඛ්‍යාවද? දශම සංඛ්‍යා. අර පූර්ණ සංඛ්‍යා එන්නේ මේ වගේ. පූර්ණ වුණත් දශම වුණත් සංඛ්‍යානේ. කිසියම් සංඛ්‍යාවක් එකම සංඛ්‍යා දෙකක ගුණිතයකින් ලියන්න පුළුවන් නම් මොකද වෙන්නේ?
මේ සංඛ්‍යාවේ වර්ගමූලය මේ එක සංඛ්‍යාවකගේට සමාන වෙනවා. දැක්කද? ඒකයි පුතේ දෙකේ වර්ගමූලයට 1.4 1.4යි තව ඉලක්කම් සෙට් එකක් එනවා. දශම ස්ථාන ඉවරයක් වෙන්නේ නැහැ. කොහොම එකක් එන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරුණාද පුතේ ඕනම සංඛ්‍යාවකට වර්ගමූලයක් තියෙනවා. දැන් 3ත් බැලුවේ හැකි 5 6 ඔය ඕන වෙන එක බැලුවේ හැකි. හරි. ටක් ගාලා මට පුළුවන් නම් කැලේගේ 7 වර්ගමූලය හොයලා දෙන්න කීයද කියලා? කැලේගේ 7 වර්ගමූලය කැල එකක් තියෙන කෙනෙක් ටක් ගාලා 7 වර්ගමූලය අගේ කීයද? අනිවාර්යෙන් දශම සංඛ්‍යාවක්මයි එන්නේ. පුතේ පූර්ණ සංඛ්‍යා එන්නේ 1 වර්ගමූලයට, 4 වර්ගමූලයට, 9 වර්ගමූලයට, ඊට පස්සේ ආයි 16 වර්ගමූලයට, ආයි 25 වර්ගමූලයට කෙලින්ම ලස්සන පූර්ණ සංඛ්‍යාවම එනවා. නේ? ඈ? ඔව් 7 වර්ගමූලයට එන්නේ 2.6යි 4යි 5යි 7යි 5යි ඔහොම ඉලක්කම් වගේක් එයි. ඒ කියන්නේ 7 කියන සංඛ්‍යාව ලියුම හැකි එකම ඉලක්කම් දෙකක ගුණිතයකින් 2. ඔව් කැලේ ගහලා බලන්න 2.6යි 4යි 5යි 6යි 4යි 5යි තව ඉලක්කම් එනවා. ඉලක්කම් තුනක් ලියන්නම්කෝ. මේ 2.6යි 4යි 5යි තවත් වෙනවා. මුල කිරීම 2.6යි 4යි 5යි. හරි ඔය දෙක ඔය සංඛ්‍යා දෙක ගුණ කරාම හරියටම 7 වෙනවා. ඒතකොට පුතේ 7 වර්ගමූලයට එන්නේ මේ එක අගයක්. 2.6යි 4යි 5යි තව ඉලක්කම් ටිකක් එනවා. හරිද මම ඔහොම ලියන්න. දැක්කද? පුතේ ඔය වගේ අපේ මේ ඕනම සංඛ්‍යාවක වර්ගමූලයක් තියෙනවා. මම ලබන සතියේ ක්ලාස් එකේදී කියලා දෙන්නම්. අපි කොහොමද මේ 2 3 5 6 7 වර්ගමූල වල උත්තර මේවා ගන්නෙ. හරිද? මේ උත්තර අපිට හෙන්න හැකි. කැල්ලකින් නැතුවත් අපිට හදන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේවල දශම ස්ථාන ගානක් වෙන ගොඩක් එනවනේ. අපිට පුතේ දශම ස්ථාන එකකට විතරයි හොයන්න තියෙන්නේ. දැන් දෙකේ වර්ගමූලය හොයන්න කිව්වහම 1.4යි කියලා ගත්තා නම් උත්තරේ හරි. අර දශම ස්ථාන තව ගොඩක් ආවට අපිට විභාගෙටි අපිට දැන් 10ට ඉගෙන ගන්න තියෙන විභාගෙදිත් එහෙමයි සාමාන්‍ය පෙළටත් එහෙමයි. හරි මේ වගේ සංඛ්‍යාවල වර්ගමූලය පුතේ දැන් 7 වර්ගමූලය හොයන්න කිව්වහම උත්තරේ 2.6යි කියලා ලිව්වා නම් ඇති. අර දශම ස්ථාන ඔක්කොම හොයන්න ඕනේ නැහැ. එහෙම හොයන්න බෑනේ. එහෙම හොයන්න ඉතින් කැල් එකක් ඕනේ. අපිට කැල් දෙන්නේ නැහැ නේ විභාගෙන්නේ. ඕක අපිට විභාගෙට 7 වර්ගමූලය හොයන්න කිව්වහම උත්තරේ 2.6යි කියලා හෙව්වහම හරි. මම හොයන විදිහ තාම කියලා දුන්නේ නැහැ. අද කරන්න වෙලාවක් නැහැ ඒක. ඒක ලබන සතියේ ක්ලාස් එකේදී කියලා දෙන්නම්. හරිද? ඊට පස්සේ නේද? ඔව් දැන් මේ පූර්ණ සංඛ්‍යා. ඒ කියන්නේ මේ මේවට කියන්නේ පූර්ණ වර්ග කියලා. හේතුව දැන් මේ 4 1 9 හරිද? 16 25 ඊට පස්සේ 36 49 නේද? 64 81 100 121 144 නේ? 169 පුතේ අන්න ඒ වගේ සංඛ්‍යාවල වර්ගමූලයට ලස්සනට පූර්ණ සංඛ්‍යාවක්මයි එන්නේ. දැක්කද? ඔය 16 වර්ගමූලේ හරියටම 4යි. දශම සංඛ්‍යා එන්නේ නැහැ. 25 වර්ගමූලේ හරියටම 5යි. මේ ඉතුරු මේ ඉලක්කම් වල පුතේ වර්ගමූලයන් බැලුවොත් දශම සංඛ්‍යා එන්නේ. ඈ? ඔව් ඒක තමයි. දැන් අපි විභාගයට පුතේ මේ වගේ සංඛ්‍යාවක වර්ගමූල හොයන්න කිව්වහම අපිට පුළුවන් මේ දශම ස්ථාන ඔක්කොම ටික හොයන්න බෑ. එහෙම හොයන්න බෑ. එහෙම හොයන්න කැල් එකක් ඕනේ. තේරෙනවද? දැන් දෙකේ වර්ගමූල හොයන්න කිව්වොත් අපිට බෑ 1.4යි 1.4යි ඔක්කොම ටික හොයන්න බෑ ඉලක්කම් ටික. අපිට විභාගයට කියන්නේ දශම ස්ථාන එකකට හොයන්න කියලා උත්තරේ. දෙකේ වර්ගමූලයේ දශම ස්ථාන එකකට හොයන්න කියලා කියන්නේ. එතකොට 1.4යි කියලා ලියුවාම ඇති. නේද? තේරුණාද? 1.4යි කියලා ලියුවාම ඇති. හැබැයි හරිම උත්තරේ 1.4 නෙමෙයි දෙකේ වර්ගමූලයට තව ඉලක්කම් එනවා. 7 වර්ගමූලය හොයන්න කිව්වහම 2.6යි කියලා ලියුවාම ඇති. සාමාන්‍ය පෙළදී. හරිද? සාමාන්‍ය පෙළදී ළමේ 7 වර්ගමූලය හොයන්න කිව්වහම 2.6යි කියලා ලියුවාම ඇති. උසස් පෙළට ගියාම 2.6යි 4යි කියලාවත් ලියන්න ඕන. කැම්පස් එකේදී කැල් එකක් දෙන හින්දා හරිම උත්තරේ ලියන්න ඕනේ. දශම ස්ථාන ඔක්කොමත් එක්ක. එච්චරයි. නේද? අර ඔයගොල්ලෝ ඉගෙන ගන්න මේ O level කියද්දී අපි ටිකක් ගොඩාක් ගැඹුරට යන්නේ නැහැ නේ පුතේ. ඒකයි ඈ. දශම ස්ථාන එකකට ලියුවාම ඇති. හරි. අපි ලබන සතියේ බලමු එතකොට ওই ටික
දැන්ට පොඩි අදහසක් ආවනේ දැන් අපිට පාඩමේදී පුතේ මේ වගේ සංඛ්‍යාවල වර්ගමූල හොයන්න තියෙනවා. හරිනේ? අපි ඒක ලබන සතියේ බලමු. මම කියලා දෙන්නම් ක්‍රමය. හරි පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූල හොයන්න කවුරුත් දන්නවා ටක් ගාලා ලිව්වේ. හරි එහෙනම් පුතේ අපි මෙතනින් අදට ක්ලාස් එක අවසන් කරමු. ලබන සෙනසුරාදා කෙහෙල්ලැල්ලි පන්තියේදී මම මේ වගේ 7 ඊට පස්සේ 5 නේද? ඊට පස්සේ 12 ඈ දැන් ලියන්න ඕනේ නැහැ. මේක ලියන්න ඕනේ නැද මම ඒක ලබන සතියේ කියලා දෙන්නම්. හරි. මේක දැන් ලියා ගන්න ඕනේ නැහැ. අදහසක් ගන්න විතරයි කියලා දුන්නේ. හරි එහෙනම් පුතේ අපි ලබන සතියේ ක්ලාස් එකේදී මේකේ ඉතුරු ටික කරමු. හරි මේවල වර්ගමූල හොයන විදිය මම කියලා දෙන්නම්. කැල් එක අරන් එන්න ඕනේ නැහැ. කැමති නම් අරන් එන්න. අපිට හදලා උත්තරේ බැලුවේ හැකිනේ හරිද කියලා නේ කැල් එකෙත් ගහලා. කැල් එකක් ඕන අරන් එන්න. මම හොයන ක්‍රමය කියලා දෙන්න ලබන සතියේ ක්ලාස් එකේදී. හරි. හොඳයි එහෙනම් පුතේ අපි ලබන සතියේ ක්ලාස් එකේදී හම්බ වෙමු. අද ක්ලාස් එකේ හිටිය නැති කට්ටියට චුට්ටක් කියන රෙකෝඩින් එකක් ඉල්ලන් බලලම ලබන සතියේ පන්තියට ජනවාරි 1 වෙනිදා කෙහෙල්ලැල්ලේ පන්තියට හවස 5යි කාල වෙද්දී එන්න කියලා. හරි එහෙනම් පුතේ ආයිබෝවන්. හරි අපි ලබන සතියේ ක්ලාස් එකෙන් පන්තියේදී කෙහෙල්ලැල්ලේ හම්බ වෙමු.